හරි දරුවනේ. අපි ගිය අඟහරුවාද ක්ලාස් එක අපිට කරන්න හම්බුනේ නැහැ. ඒ වෙනුවට කරන පන්ති තමයි තියෙන්නේ. හැමෝටම මගේ ස්ක්‍රීන් එක පේනවා සමාවෙනවා කියලා හිතනවා. ස්ක්‍රීන් එකෙන් පේන්නේ නැත්තම් කියන්න. හරි දරුවනේ. එහෙනම් අපි අද දවසේ වැඩ කටයුතු ආරම්භ කරමු. මම හිතනවා මේ පණිවිඩය පේනවා ඇති. ඉතින් කාටවත් මාව හරියට ඇහෙන්නේ නැත්තම් ස්ක්‍රීන් එක පේන්නේ නැත්තම් කියන්න ඕනේ. හරි. එහෙනම් අපි බලමු දරුවනේ මෙතන ඉඳන් කොහොමද යන්නේ කියලා. අපි කතා කරේ මද සැකසුම් මේකකේ පරම්පරාව පිළිබඳව. මුලින්ම ආපු පරිගණකවල තිබ්බේ මොනවද? රික්තක නල වෙන තාක්ෂණය තිබ්බේ. ඊට පස්සේ ඒවා මේ ඉතා විශාල සංඛ්‍යාවක් භාවිතා කරන්නට ඕන. අනිත් එක තමයි ඉතා ඉක්මනින් ඒවා මේ කැඩෙනවා, පිච්චෙනවා. ඊළඟට ගණනය කිරීමේ වේගය මතක් අඩුයි. එතකොට මේකට මේ නඩත්තු පියවිරි ගොඩක් දරන්නට සිද්ධ වෙනවා. පරිගණකයේ වේගය අඩුයි. ඊළඟ එක පරිගණකයේ ප්‍රමාණයත් ගොඩක් විශාලයි. ඊළඟට අපිට ගන්න පුළුවන් දෙවන පරම්පරාවේ පරිගණක වලට ආවේ ට්‍රාන්සිස්ටර් සමග පරිගණකයේ වේගය පළමු පරම්පරාවේ පරිගණක වලට වඩා වේගවත් වුණා. පරිගණකයේ ප්‍රමාණය තරමක් කුඩා වුණා. ඊළඟට නැවතත් ලොකු මිලදී ගැනීමේ පිරිවැයක් දරන්නට වුණා. ඊළඟට තෙවන පරම්පරාව කියන්නේ දෙවන පරම්පරාවට වඩා සාපේක්ෂව පරිගණකයේ විශාලත්වය අඩු වෙලා තියෙනවා. ඊළඟට ඒකෙදි පිරිවැය දෙවන පරම්පරාවේ පරිගණක වලට වඩා අඩු. පිරිවැය කියන්නේ නිෂ්පාදන වියදම. වේගය සාපේක්ෂව වැඩි. ඊළඟට සිව්වන පරම්පරාවේ පරිගණක අපි දැන් ඉන්නේ මෙන්න මේ පරිගණක යුගයේ සිව්වන පරම්පරාවේ පරිගණක. මෙතනදී ගොඩක්ම භාවිතා කරන්නේ ක්ෂුද්‍ර පරිපථ එහෙම නැත්නම් අපි කියනවා මයික්‍රෝ ප්‍රොසෙසර්ස් කියලා. ඉතින් මෙතනදී පරිගණකයේ ප්‍රමාණය සෑහෙන කුඩා වෙලා තියෙනවා. අපි ගොඩක් ඔය ෆෝන් වලටත් එහෙම පාවිච්චි කරනවා. ඉතින් සෑහෙන කුඩායි අපිට අතේ ගෙනියන්න පුළුවන් තරම් පරිගණක නිර්මාණය කරතයි මේ තාක්ෂණය භාවිතා කරලා. ඊළඟට ක්‍රියාත්මක වේගය පිකෝ තත්පර වලින් ගන්න. ඒකේ පිකෝ තත්පර වලින් ගන්නකොට අපිට ඒ කියන්නේ උපදේශ මාලාවල් මිලියනයක් කරන්න පුළුවන් කියලා කියනවා. උපදේශ මාලාවක් කියලා කියන්නේ පුතේ ඔයගලන්ට මතකද දන්න අර ස්ක්‍රැච් වලදී භාවිතා කරා අපි එක මේ භාවිතා කරන්නේ එක මේ රූප සටහනේම අරගෙන ස්ක්‍රැච් වලින් මම උදාහරණයක් දෙන්නම් බලමු. අපි ස්ක්‍රැච් ඔන්ලයින් බලමු මේ කම්පියුටර් එකේ ස්ක්‍රැච් ඉන්ස්ටෝල් කරලා නැහැ. එතකොට උපදේශ මාලාවක් කියලා කියන්නේ මෙන්න මේ වගේ එක ඉන්ස්ට්‍රක්ෂන් එකක්. මේ තියෙන එක උපදේශ මාලාවක්. මේකෙන් කියන්නේ මොකද්ද? පියවර 10ක් ගමන් කරන්න කියලා. ඉතින් ඔන්න ඔය වගේ එක උපදේශ මාලාවක්. ඉතින් ඔය වගේ උපදේශ මාලාවල් මිලියනයක් එක තත්පරයකදී කරන්න පුළුවන් කියලායි කියන්නේ අද අපි භාවිතා කරන ඔය පරිගණක වලට. උපදේශ මාලාවල් මිලියන 10ක් 15ක් නෙමෙයි මිලියනයක් එක තත්පරයකදී ක්‍රියාත්මක කරවන්න පුළුවන් කියලා කියනවා. හොඳයි නේද දරුවෝ? මිලියන කියන්නේ තා විශාල මේ ගණනක් ඒකත් එක තත්පරයකදී කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් පිරිවැය ඉහත කතා කරන ලද සියලුම පරිගණක වලට සාපේක්ෂව අඩුයි. ඊළඟ එක තමයි වේගය වැඩි ප්‍රමාණයෙන් කුඩායි සහ අපිට නිවෙස් වල එහෙම භාවිතා කරන්නට පුළුවන්. ඉතින් මෙතන දීලා තියෙනවා තත්පර. කොහොමද කියන එක තත්පර වල ගණනය කිරීම. ඉතින්
එනවා දැන්ට ගොඩාක් ලොකුට බලන්න අවශ්‍ය නැහැ. මේවා ඔයගොල්ලන්ට ඉතිරියේදී ගණන් වල එනවා කාලය කියලා පාඩමක්. ඒ වලදීම ගොඩක් ගැඹුරින් ඒකට අදාළවම කියලා දෙනවා. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය. දැන් දරුවනේ අපි මිනිසා වේගය බලන්නේ පැයට කිලෝමීටර වලින්. පැයට කිලෝමීටර්ස් කීයක් යන්න පුළුවන්ද කියන එකෙන් තමයි බලන්නේ. වාහන වේගයත් යන්නේ ඔය 50 60 70 කියලා තිබ්බට ඒකින් කියන්නේ මෙච්චරයි. ඔය යන වේගින් ගියොත් 70 කියලා තියනවායි කියලා කියන්නකෝ. එතකොට ඒකින් කියන්නේ මෙච්චරයි. ඔය යන වේගයෙන් ගියොත් මේ කිලෝමීටර් පැයක් ඇතුළත කිලෝමීටර් 70ක් යන්න පුළුවන් කියලා අය කියන්නේ. ඉතින් අද අපි මිනිසා වේගය මනින්නේ ගොඩක් වෙලාවට පැයට කිලෝමීටර වලින්. පැයට කිලෝමීටර කොච්චර යන්න පුළුවන්ද කියන එක තමයි අපි බලන්නේ. ඉතින් ඒ අනුව දැන් මධ්‍ය සැකසුම් ඒකකයේ යම් වැඩක් කරගැනීමට එයාටත් වේගයක් තියෙනවා. ඉතින් ඒක අපි හඳුන්වනවා ස්පන්දක වේගය. එහෙම නැත්නම් ක්ලොක් ස්පීඩ් එක කියලා. ඉතින් මේකෙදි වේගය මනින්නේ හර්ට්ස්. හර්ට්ස් වලින් තමයි වේගය මනින්නේ. ඉතින් හර්ට්ස් වලට යනකොට එනවා මෙගාහර්ට්ස් සහ ගිගාහර්ට්ස්. අද කාලේ පරිගණකවල වේගය මනින්නේ ගොඩාක්ම ගිගාහර්ට්ස් වලින් තමයි මනින්නේ. ඉතින් ඕගලන්ගේ පරිගණකයේ වේගය ඕගලන්ට බලා ගන්නට පුළුවන්. විනාඩියක් දෙන්න මම තීරය මාරු කරනවා. දැන් ඕගලන්ට මගේ පරිගණක තීරය පේනව නේද පුතේ? මෙතන මම මේ සිලෙක්ට් කරලා තියෙන this PC එක ඕගලන්ට පේනවද? මෙසේජ් එකක් දාන්න උදරයට. මේ ටික පේනවද? මේ this PC කියලා සිලෙක්ට් කරලා තියෙනවා. ඒවා පේනවද ඕගලන්ට? ඔව් හරි. ඉතින් මේ this PC කියලා එකක් තියෙනවා. ඒක දකුණු පැත්ත mouse බටන් ක්‍රියාත්මක කරපුවම properties කියලා එකක් තියෙනවා. ඕක ක්ලික් කරා. එතකොට පුතේ මෙතනදී මේ device specifications යටතේ ඔයගලන්ට බලා ගන්නට පුළුවන් ඔයගලන්ගේ මධ්‍ය සැකසුම් වේගයේ දැන්ට යන මේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය. දැන්ට වගේ යන්නේ 2.80 GHz වලින් යන්නේ. මගේ එක 11th gen Intel i7 processor එක. RAM එක තියෙනවා 24GB RAM එකක් තියෙනවා. ඉතින් ඔන්න වගේ තියෙනවා. ෆෝන් එකේ බලන්නේ කොහොමද? ෆෝන් එකේ බලන විදිය ඒක නම් පොඩ්ඩක් බලන්න වෙනවා දරුවෝ. කොහොමද කියන එක මම පොඩ්ඩක් කියන්නම් පන්තිය අවසන් වෙන කලින් ෆෝන් එකේ කොහොමද ඔක බලන්නේ කියලා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඔක යන්නේ. මම හිතනවා ඔය ටික පැහැදිලි ඇති කියලා. මම නැවතත් කලින් තිරයට මාරු කරනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට ඔක යන වගේ පරිගණකයේ තමන්ගේ පරිගණකයක් තියෙනවා නම් පරිගණකවල වේගය බලන්නට පුළුවන් අන්න ඔය ආකාරයට. ඉතින් දැනට නවීන පරිගණකවල ගොඩාක් වෙන්නේ මොන හර්ට්ස් වලින්ද ගිගාහර්ට්ස් වලින්. ගිගාහර්ට්ස් වලින්. ඉතින් මම හිතනවා උතට එක පැහැදිලි ඇති කියලා ළමයින්. ඉතින් ඔය ටික තමයි තියෙන්නේ දරුවනේ අපේ පාඩමට. ඉතින් හැමෝටම මම හිතනවා ක්‍රියාකාරකම් පොත් හම්බ වෙලා ඇති කියලා. ක්‍රියාකාරකම් පොත් අරගෙන දැනටමත් පාසලේදී මේ ක්‍රියාකාරකම් කරලා තියෙනවාද දන්නේ නැහැ පුතේ. පාසලේ පුතේ පළමු පාඩමට අදාළ ක්‍රියාකාරකම් ඔයගොල්ලෝ කරලා තියෙනවද? ඇක්ටිවිටි පොතේ මම නැත්නම් ඔයගොල්ලන්ගේ වැඩ පොතේ පළමු පාඩමට අදාළ ක්‍රියාකාරකම් ඉස්කෝලේ කරලා තියෙනවද දරුවෝ? කරා නේද? කාගෙන්වත් උත්තරයක් නැහැ. හරි. ගැටලුවක් නැහැ. එහෙනම් බලමු අපි මුලින්ම අපේ ක්‍රියාකාරකම් 1.2 වල settings වල about the phone වල ඔක්කොම තියෙනවා. ගිහලා බලන්න පුළුවන් එකක් තියෙනවා. ඉතින් මෙතනදී මෙන්න මේක කරන්න බලන්න try එකක් දෙන්න. මෙන්න මේක කරන්න try එකක් දෙන්නට ඕන. හැමෝගාම අච්චුපොත තියෙනවායි කියලා මම හිතනවා. අච්චුපොත නැති ළමෙක් ඉන්නවනම් මට කියන්න. මම මේ පාඩම කරන්නේ හැමෝගාම අච්චුපොත තියෙනවායි කියන මේ උපකල්පනය එහෙම නැත්නම් මේ විදිහට හිතාගෙන තමයි කරන්නේ. ඉතින් අච්චුපොත නැත්තම් කියන්න. සර් අච්චුපොතේ පිටුව කීයද?
අච්චුපදේ පිටුව පුදේ තුන්වන පිටුවේ ක්‍රියාකාරකම් 1.2 වල දෙවන ක්‍රියාකාරකම්. ඔයගොල්ලෝ අච්චුපදේ කරනවා නම් පැන්සලෙන් කියන්න. පැන්සලෙන් උත්තර දාන්න. ඉක්මන් කරන්න බලන්න. සර් ඒක අපේ ඉස්කෝලේ කරා සර්. කරා හරි. කරපු නැති ළමයි ඉන්නවා නම් ඒකට අක් ගාලා කරා. අපේ ඉස්කෝලේ නැහැ සර්. ඔබේ ඉස්කෝලේ කරාද? ඒකයි මම ඇහුවේ ඔක කරපු නැති ළමයි ඉන්නවද කියලා. කරපු නැති ළමයි ඉන්නවා නම් අත උස්සන්න ඇක්ටිවිටි එක කරලා නැත්නම් ඉස්කෝල වල අත උස්සන්න බලන්න. මොකද කරලා නම් ආයෙ කරලා තේරුම් නැහැ නේද? සර් එතකොට අපි කරන්න ඕනේ නැද්ද? නෑ කරපු ළමයි ඉන්නවා නම් ආයෙ කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් කරපු නැති ළමයිත් ඉන්නවා එක්කෙනෙක් වගේ කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්නවා. එහෙනම් අපි බලමු මේක කරලා නැති ළමයිත් ඉන්නවනේ. එහෙනම් අපි බලමු මේ කොහොමද යන්නේ කියලා. හරි. පළවෙනි එක තියෙනවා මත සැකසුම් ඒකකයේ භාවිතා කරමින් සිටින දත්ත සහ උපදේශ මතක රෙජිස්ටර් වල ගබඩා කර ඇත. මත සැකසුම් ඒකකයේ භාවිතා කරමින් සිටින දත්ත සහ උපදේශ මතක රෙජිස්ටර් වල ගබඩා කර ඇත කියලා තියෙනවා. මේකෙදී Central Processing Unit holds all the information that is currently using in memory registers. ඉතින් ඔය කතාව ඇත්තද බොරුද කාටද කියන්න පුළුවන්? ඔය කතාව හරිද වැරදිද? හරි. හරි මේක හරි. මතක රෙජිස්ටර් වල තමයි එයා කරන වැඩ ටික తాවකාලිකව තැන්පත් කරගෙන ඉන්නේ. මෙහෙම පද්ධතිය මත සැකසුම් මේකකයේ අයත් ප්‍රධාන කොටසකි. Operating system is a main part of the central processing unit. මේක හරිද වැරදිද? වැරදි. වැරදි. මත සැකසුම් මේකකයේ මෙහෙම පද්ධතියත් එක්ක ඒ විදිහට එහෙම සම්බන්ධතාවයක් නැහැ. පරිගණකයෙන් යම් කාර්යයක් සිදු කරන ඕනෑම අවස්ථාවක මත සැකසුම් මේකකයේ පසුබිමින් ක්‍රියාත්මක වේ. හරි. හරි. ඔව් අනිවාර්යයෙන්ම පරිගණකයේ මොලේ කියන්නේ එයා හැම විටම පසුබිමින් ඉන්නවා. අපේ මොලේත් වැඩ කරන අපිට වෙන්නේ නේද? ස්පන්දන වේගය මනින ඒකකයේ හර්ට්ස් වේ. හරි. Clock speed is measured in hertz. ඊළඟ එක පාලන ඒකකයේ මත සැකසුම් ඒකකයට අයත් කොටසකි. හරි. හරි. හරි පාලන ඒකකය කියන්නේ මත සැකසුම් ඒකකයේ කොටසක්. අන්තිම එක මත සැකසුම් ඒකකය අනුව අංකිත පරිපථයකි. හරි. ඔව්. මෙතනදී Central Processing Unit is a digital circuit. ඒකත් හරි. ඊළඟට ගණිතමය කාර්ය සිදු කරනු ලබන්නේ පාලන ඒකකයේ මගින්ය. වැරදි. 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 ඒක කරන්නේ මොන එකකින්ද? කාටද කියන්න පුළුවන් ගණන් එහෙම හදන්නේ මොන එකකින්ද කියලා? ගණිතමය අංක ගණිත හා තාර්කික ඒකකේන. මත සැකසුම් ඒකකයේ පරිගණකයේ මව්පුරු මත පිහිටා ඇත. හරි. ඒකත් හරි. හරි. එහෙනම් ඔන්න ඔය ආකාරයේ තියෙන්නේ. හරි. මේකේ මම හිතන්නේ ඔක්කොම ක්‍රියාකාරකම් ඔයගොල්ලෝගේ ඉස්කෝලේ එහෙනම් කරලා ඇති. ඉස්කෝලේ නොකරපු ක්‍රියාකාරකම් මේ වගේ තියෙනවා නම් කියන්න මම දැන් කරන්නම්. ඉස්කෝලේ කරලා නම් තියෙන්නේ මේක ආයෙ කරලා තේරුම්න්නේ. ඔක්කොම කරලා සර්. ඔක්කොම කරලානේ තියෙන්නේ. හරි කවුරු හරි කෙනෙක් ඔක ඉස්කෝලේ ඔය ක්‍රියාකාරකම් කරලා නැති ළමයි ඉන්නවා නම් කියන්න. කවුරුත් නැහැ. හරි එහෙනම් මේක ඇත්තටම තේරුම් නැහැ කරලා මේ ක්‍රියාකාරකම් කරලා නම් තියෙන අපරාධ කාලේ අපිට ඒ කාලේ වෙන දෙයකට යොමු කරන්න පුළුවන්. ඉතින් අන්න මද සැකසුම් ඒකකයක් එක්ක අපේ පාඩම් ටික මෙතන මේ පාඩම ඉවරයි. දැන් මද සැකසුම් මේකකේ කියන පාඩම ඉවරයි. ඔය කියන්නේ. සර් ඒකේ ක්‍රියාකාරකම 2 තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ කරලා. ක්‍රියාකාරකම් 2 තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ කරලා නැහැ. ඔව්. අපි ඒක බලමු.
ක්‍රියාකාරකම් 1.2 ද පුතේ 1.3 ද? නෑ සර් 2.2. ක්‍රියාකාරකම් 2.2 කියන්නේ මේ කාලොත්ම පරිච්ඡේදයක්. අපි මේකේ මෙහෙයුම් පද්ධතිත් කරා. අපි මේ පාඩමත් කරා මට මතකයි. අපි ගාව තියෙන Windows 7 Windows 10 ඩවුන්ලෝඩ් කරගන්න හොඳ වෙබ්සයිට් එකක් කියන්නකෝ. Windows 10 ඩවුන්ලෝඩ් කරගන්න Microsoft ලගේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක තමයි මට දැනට දෙන්න පුළුවන් හොඳම වෙබ්සයිට් එක. මෙම Windows 10 පිටපතක් මගේ ගාව තියෙනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් pen drive එකක් ගේන්න මම ඒක මේ pen එකකින් install කරන්න පුළුවන් වෙන හදලා දෙන්න. හරි ඉතින් අපි එහෙනම් දැන්ට සෑහෙන පාඩම් ටිකක් ඉවර කරලා තියෙන්නේ අචුපතේ බලමු ඊළඟට අපිට කරන්න පුළුවන් මොනවද කියලා. අපි මත සැකසුම් මේකක ඉවරයි අපි මෙහෙම පද්ධතියක් කරා පරිගණක පද්ධතිය ආරක්ෂාව අපි ගොඩාක් ඒවා කරලා තියෙනවා. සමර්පණ මුතුකාංග ඒවත් කරලා තියෙනවා. හරි එහෙනම් අපි බලමු මෙන්න මේ ප්‍රශ්න වගේකට උත්තර දීලා බලමු කොහොමද කියලා. මෙතනදී කියනවා ක්‍රියාකාරකම් 2.2 තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ කරලා නැහැ කියලා කිව්වානේ ළමයි. අපි මෙහිම පද්ධති දණ්ඩමත් කරලා තියෙන්නේ. එහෙමනම් අපි ප්‍රශ්නයක් විදියට අරගෙන මේ ටික අපි බලමු කරගන්නට. ඒ කැඩි කැඩි ඇහෙන්නේ. ඔව් අනික් කට්ටියටත් කැඩි කැඩිද ඇහෙන්නේ? නෑ සර් හොඳට ඇහෙනවා. හොඳට ඇහෙනවා. මේ දරුවට අයින් වෙලා ජොයින් වෙන්න පුළුවන්. කැඩි කැඩි ඇහෙනවා. හරි මෙතනදී අපි බලමු. පළවෙනි එක දැන් මේ ළමයින්ට මේ ප්‍රශ්නයක් දීලා තියෙන්නේ ඒක උත්තර දෙන්නට පුළුවන්. අපි මේක වාචිකව එහෙම නැත්නම් ලියන්න නැතුව අපි බලමු මේකට ගන්න උත්තර ගන්න. පළවෙනි එක තියෙනවා පරිගණක ආචයන උපක්‍රමයක් යනු කුමක්ද කියලා අහලා තියෙනවා. අපි මේක බලමු ඉංග්‍රීසි වලින්. What is a storage device කියලා අහලා තියෙනවා. ඉතින් පරිගණක ආචයන උපක්‍රමයක් කියන්නේ මොකද්ද දරුවනේ? කාටද උත්තර දෙන්නට පුළුවන්? පරිගණකයේ සතු දත්ත තොරතුරු සඳහා භාවිතා කරන උපකරණ. පරිගණකයක දත්ත තොරතුරු තැන්පත් කිරීම සඳහා භාවිතා කරන උපකරණයක් අපි හඳුන්වනවා ආචයන උපකරණයක් කියලා. ඉතින් මට කියන්න බලන්න මේ පරිගණකයේ එතකොට අපිට මේක ගන්න පුළුවන් device used to store data and information in a computer. හරි ආචයන උපාංග මොනවද තියෙන්නේ දරුවනේ? අපේ පරිගණකයේ ප්‍රධාන වශයෙන් අපි භාවිතා කරන ආචයන උපාංග මොනවද? hard disk, drive, card, portable external hard disk. ගොඩාක් මේ පාඩම අපි කරා මම එකයි මේක කරපු පාඩමක් කියලා. ඉතින් මේ අපි තියෙනවා මෙතන පරිගණකයේ ආචයන උපක්‍රම ප්‍රධාන වශයෙන් අපිට ගන්න පුළුවන් එකක් තමයි අපේ පරිගණකයේ hard disk එක. hard disk drive එක. මේක අපිට ගන්න පුළුවන් අපේ පරිගණකයේ තියෙන ප්‍රධාන ආචයන උපාංගයක් විදියට. ඉතින් මේ තියෙන hard disk එක. ඊළඟට තව අපේ පරිගණකයට නැතුවම බැරි ආචයන උපාංගයක් තමයි RAM එක. RAM එක කියන්නේ පරිගණකයට අත්‍යවශ්‍ය ආචයන උපාංගයක්. ඕක නෑ කියන්නේ පරිගණක ගොඩක් ස්ලෝ වෙන්න එහෙම ගන්න. ඉතින් කියන්න
ලැප් එකෙත් අර වගේම හાર્ඩ් ඩිස්ක් එකක් තියෙනවද? එතකොට අනිත් ඒවල් දාන්න ඉඩ නැති වෙන්න පුළුවන්. ලැප් එකේ තියෙන hard disk එක කුඩායි. ලැප් එකේ hard disk එකක් තියෙනවා. ලැප්ටොප් එකේ hard disk එක මේ සාපේක්ෂව කුඩා hard disk එකක් තියෙන පොඩ්ඩයි ඉන්න මම ලැප්ටොප් එකේ hard disk එකක් මගේ ගාව දැන් තියෙනවා. මම මේකේ ෆොටෝ එකක් එවන්න. ඒක මගේ අතේ තියාගන්න පුළුවන් සයිස් එකකින් තියෙන්නේ. මේ දැන් මම ගත්ත ෆොටෝ එකක් මම මේක එවන්න. මේ එතකොට ඔයගලන්ට ඒකේ හරි සයිස් එක බලා ගන්නට පුළුවන්. ඔය තියෙන්නේ ලැප්ටොප් එකකට දාන hard disk එක. පේනවද දරුවනේ මම ඔයගලන්ට ඒක WhatsApp කරා. අපි ආයෙ බලමු. දැක්ක සර්. මේ තියෙන්නේ ලැප්ටොප් එකකට දාන hard disk එක. ඉතින් ඔය වගේම ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකට දාන hard disk එකක් තියෙනවා මගේ ගාව. ඒකත් මම බලනවා ගන්න තියෙන්නේ ඔය පන්තිවල. සම්බන්ධකේ සංසන්දනය බලමු කොහොමද කියලා. මම ඔය දෙකේ සංසන්දනයක් අරගෙන මම ෆොටෝ එකක් එවන්නම් දැන්. අන්න ඒ ෆොටෝ එකත් එවුවා සංසන්දනයක් ලැප්ටොප් එක hard disk එකයි ඩෙස්ක්ටොප් එක hard disk එකයි ඒකට තියලා ඒකත් පොඩ්ඩක් බලන්න පුළුවන්. ඉතින් මෙතන මේ දකුණු පැත්තෙන් තියෙන්නේ ඩෙස්ක්ටොප් එක hard disk එකක්. වම් පැත්තෙන් තියෙන්නේ ලැප්ටොප් එක hard disk එකක්. ඔයාලට පේනවා තියෙන්නේ දරුවනේ. ඔව් සර්. අන්න ඒ විදිහට තමයි ඒක තියෙන්නේ. ඉතින් කුඩායි. ලැප්ටොප් hard disk එකක් කුඩායි. නමුත් ලැප්ටොප් එකකත් hard disk එකක් තියෙනවා. දැන් අද කාලේ අලුතෙන් වෙන ලැප්ටොප් වල hard disk එක දැන් මම ඇත්තටම භාවිතා කරන පරිගණකයේ hard disk එක ඔයිටත් වඩා කුඩායි. දැන් මම භාවිතා කරන ඔව් කියන්නේ සර් ෆෝන් එකේ hard disk එකත් ලැප්ටොප් එකට වඩා පොඩි hard disk එකක්ද? ෆෝන් එකට ඔව් ෆෝන් එකේ තියෙන්නේ තරංග මෙමරි චිප් එකක් වගේ ෆෝන් එකේ තියෙන්නේ. ෆෝන් එකේ hard disk කියලා ඔච්චර ලොකු එකක් එන්නේ නැහැ. ඒක බොහොම කුඩා ඩිවයිස් එකක්. බොහොම කුඩා ඩිවයිස් එකක්. සර් හරි. සර් කම්පියුටර් එකට වඩා මේ ලැප්ටොප් එකේ hard disk එක පොඩි නම් සර් කම්පියුටර් එකට වඩා ඒකේ මේ කරගන්න තියෙන වැඩ අඩු වෙනවද? නෑ එහෙම එකක් නැහැ. කම්පියුටර් එකේ දැන් මගේ hard disk එක දැන් ඇත්තටම ගත්තොත් ඔයගලන්ට මේක සමහරලාට පෙනීද දන්නේ මම ආයෙ පෙන්නන්නම්. මේ hard disk එකේ capacity එක ඇත්තටම මේකේ තියෙන දත්ත තැම්පත් කිරීමේ ධාරිතාව අඩුයි. මේ මෙතන තියෙන්නේ ඔයගලන්ට පේනවද දන්නේ 160 GB තමයි දත්ත තැම්පත් කරන්න පුළුවන්. පේනවද මේකේ? මේ 160 GB දත්ත තැම්පත් කරන්න පුළුවන් ඩෙස්ක්ටොප් එකේ කොච්චර ලොකු වුණා. මේ ලැප්ටොප් hard disk එකේ 500 GB දත්ත තැම්පත් කරන්න පුළුවන්. බලන්න තේරෙනවද? මේක ලොකු වුණත් වැඩක් නැහැ. මේකේ දත්ත තැම්පත් කරන්න පුළුවන් ධාරිතාව අඩුයි. මේක පොඩි වුණත් මේක සාපේක්ෂව දත්ත තැම්පත් කිරීමේ ධාරිතාව වැඩි. බලන්න පේනවද? ඒක මම නෝට් ඩවුන් කරන්න ඕන මම පෙන්නනවා මෙතන හරියට මේක. අරගෙන කොපි එක. ඉතින් එහෙම කියලා වෙනසක් නෑ දරුවනේ. මෙතන ඔයගලන්ට පේනවා ඇති දැන්. මේදී 160 GB මේකේ දත්ත තැම්පත් කරන්න පුළුවන් මේ ඩෙස්ක්ටොප් hard disk එක ලොකු එකක්. මේ ලැප්ටොප් hard disk එකක් ඒකේ 500 GB පුළුවන් ඒක පොඩි වුණා. තේරෙනවද? ඔන්න ඔය විදිහට ඇඩේදී ඒක එහෙම මේකක් නෑ ලොකුයි පොඩි කියලා. සමහරලාට පොඩි hard disk වල මේකට වඩා දත්ත තැම්පත් කරන්න පුළුවන්. මොකද අතීතයේ පිහිටි hard disk ඇන මේ විශාලයි. අපි බලමු මේ වගේ ෆොටෝ තියෙනවද? old 5 MB hard drive කියලා ගන්න ෆොටෝ එකක් වෙන්න යන්න තියෙනවා. මේ තියෙන පුතේ මේ මෙගාබයිට් 5ක hard disk එකක්.
මෙගාබයිට් 5ක hard disk එකක්. අද කාලේ මම හිතන්නේ අපේ සින්දුවක්වත් මේකේ තැම්පත් කරන්න බෑ. බලන්න කොච්චර විශාලද කියලා. තාන විශාලයි නේද? ඒ තියෙන මෙගාබයිට් 5ක hard disk එක. ප්ලේන් එකකට නේද සර් දාගන්නේ? ඔව් ප්ලේන් එකකට දාලා තමයි ගෙනියන්න අද. මේ මෙගාබයිට් 5ක hard disk එකක් මේ තල්ලු කරන් යනවා කට්ටිය. දැන් ලොරි එකට දාලා. තේරෙනවනේ කොහොමද තත්ත්වය කියලා නේද පුතේ? මේද අපි අද ඉන්න ලෝකය හරි වෙනස් ලෝකයක් ඒ දවස්වල ලෝකයට වඩා. මේත් ඇත්තටම ඉතින් ලොකු කාලය නෙමෙයි 1956. මීට වසර 50කට 60ක උඩදී තිබ්බ ලෝකේ තමයි මේ තියෙන්නේ. ඉතින් වෙනස්. සෑහෙන ලොකු වෙනසක් ඉතාමත් කෙටි කාලයක පරිගණක තාක්ෂණය ඇතිලා තියෙනවා. සර් කියන්න. සර් එතන තිබ්බ නේද සර් පොඩි hard disk එකක්. ඒ වගේ size එකක්ද සර් ඒ ෆෝන් වල තියෙන්නේ? කොතනද hard disk එක මේකද? නෑ සර් යටට ඕක සර්. මේක. නෑ ඇත්තටම නෑ. මේකට වඩා පොඩි එකක් තියෙන්නේ. මෙහෙම hard disk එකක් නෑ ඇත්තටම. මේ මම දැනුවත්ව මේ විදියට hard disk එකක් පරිගණකයට සම්බන්ධ කරන්න බෑ. මේක සමහරලාට Toshiba in hard drive නේද? මෙහෙම hard disk එකක් තියෙනවා. නමුත් මේක නෙමේ පරිගණකයට මේ ෆෝන් එකක තියෙන්නේ මේ වගේ hard disk එකක් නෙමෙයි. හරිද? අපි වෙනම් බලමු ෆෝන් එකක hard disk එකක්. hard disk of a smartphone. hard disk කියපුවම ස්මාර්ට්ෆෝන් එකේ එන්නේ ගොඩක්ම ඔය එක්ස්ටර්නල් hard disk එකක් දාන්න එන්නේ. නමුත් මේකේ මේ ෆෝන් වල එන hard disk එක හරියට නිකන් ෆෝන් වල එන්නේ ගොඩක්ම ඔය memory chip එකක් වගේ එන්නේ දරුවනේ. ෆෝන් වල hard disk කියලා කිව්වට ඒක එන්නේ අර memory card දී අන්න ඔය වගේ ඔය memory card එකක් වගේ තමයි එන්නේ. දැන් මගේ ෆෝන් එකේ තියෙනවා 32 GB වෙනකම් මේ memory RAM එක. අන්න ඒ වගේ තමයි ඔක තියෙන්නේ. අර ෆෝන් වල ලොකු hard disk පරිගණක වගේ ලොකු hard disk එන්නේ නැහැ. ඉතින් දැනට සංසන්දනාත්මක ඉදිරිපත් කිරීමක් මම ඔය කරේ දරුවනේ. ඔයගලන්ට පේනවා ඇති ඒක මොනහරි ගැටලුවක් එහෙම තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. මතක තියාගන්න අලුතෙන් එන ලැප්ටොප් වල ඊට වඩා පොඩි hard disk එක. අලුතෙන් එන ලැප්ටොප් වල ඊට වඩා ගොඩක් පොඩි hard disk එක. හරි. එහෙනම් ආචාර්ය උපාංග කීපයක් ගැන අපි කතා කරේ දරුවනේ. දැන්ට මේ තියෙන ප්‍රශ්නේ තමයි ළමයි කිව්වා මේකේ 3යි 4යි කම්ප්ලීට් කරලා නැහැ කියලා. අපි එහෙනම් බලමු. නමුත් මේ ටික කරන්න නම් ඔයගලන්ට මේ ටික කරන්න නම් නැවතත් අර තියරි කොටස් වලට යන්නට වෙනවා. හරි අපි ඒක බලමු. දෙවන පාඩම මෙහෙයුම් පද්ධති. දැන් මට කියන්නත් බලන්න දරුවනේ අපි මෙහෙයුම් පද්ධති කරලා තියෙනවා. මෙහෙයුම් පද්ධතියක් මගින් මොකද්ද ගොඩාක්ම ඉටු කරන්නේ දරුවනේ. මෙහෙයුම් පද්ධතියක් විසින් මෙහෙයුම් පද්ධතියක් සෑම පරිගණකයකම තියෙනවද? මට අන්න ඒක කියන්නත් බලන්න. මෙහෙයුම් පද්ධතිය සෑම පරිගණකයකම තියෙනවද? කාටද උත්තර දෙන්න පුළුවන්? සර් තියෙනවා. මෙහෙයුම් පද්ධතිය සෑම පරිගණකයකම තියෙනවා. හරි. මෙහෙම එකක් කියන්න අහන්නම්කෝ මම. මෙහෙයුම් පද්ධතියක් නොමැතිව පරිගණකයක් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? පරිගණකයක් ඔන් කරන්න පුළුවන්ද? මෙහෙයුම් පද්ධතියක් නැතුව පරිගණකයක් ඔන් කරන්න පුළුවන්ද? බෑ සර් ලැප්ටොප් එකක් ඔන් කරලා හැකියි. මෙහෙයුම් පද්ධතියක් නැතුව ඇත්තටම ඩෙස්ක්ටොප් පරිගණකයක් සහ ලැප්ටොප් පරිගණකයක් ඔන් කරන්න පුළුවන්. මෙහෙයුම් පද්ධතියක් නැහැ කියලා ඒක ඔන් කරන්න බැරි නැහැ. පවර් බටන් එක ප්‍රෙස් කරලා ඒක ඔන් කරන්න පුළුවන්. ඇත්තටම ඔයගලන්ට පරිගණක තිරයකුත් එයි කළු පාටේ. කළු පාටින් පරිගණක තිරයකුත් එයි. ඉතින් මෙහෙයුම් පද්ධතියක් නැහැ කියලා පරිගණකයක් ඔන් කරන්න මේ පුළුවන්. ඒක එහෙම මේ බැරි වෙන විදියක් නැහැ. නමුත් මෙහෙයුම් පද්ධතියක් නැතුව පුතේ අපිට පරිගණකේ අපිට අවශ්‍ය ආකාරයෙන් වැඩ කර ගන්නට බැරුව යනවා. මෙහෙයුම් පද්ධතියක් නොමැතිව අපිට මොකද්ද තියෙන්නේ පුතේ? පරිගණකේ අපිට අවශ්‍ය ආකාරයේ වැඩ කරගන්නට බැරුව යනවා. මොකක් නොමැති වුණොත්ද? මෙහෙයුම් පද්ධතියක් නොමැති වුණොත්. සර් මෙහෙයුම් පද්ධතියට නේද සර් හැමදේම 6 මේ සවි කරලා තියෙන අර මවුස් එක එහෙම
නෑ ඇත්තටම මෙහෙයුම් පද්ධතියට නෙමෙයි හැමදේම සවි කරලා තියෙන්නේ. නමුත් මෙහෙයුම් පද්ධතිය උපයෝගී කරගන්න මින් මම කියනවා මෙහෙයුම් පද්ධතියෙන් වෙන දේ මේ තියෙන්නේ මෙහෙයුම් පද්ධතියක් නොමැති වුණොත් ඕගලන්ට ගොඩක් වෙලාවට පරිගණකය ඔන් වෙනවා. පරිගණකය ඔන් වෙලා මෙන්න මේ විදිහට කළු පාට තිරයක්ම පෙන්නයි. ඔන්න ඔය විදිහට කළු පාට තිරයක් පෙන්නයි. ඔච්චරයි. ඔතනින් එහාට පරිගණකයට යන්න විදිහක් නැහැ. ඔය විදිහට එන්නේ boot and select proper boot device, insert boot media to select boot device and press key. ඔන්න ඔය වගේ එකක් එයි. සර් ඕකෙන් මොකක්ද? මොකද්ද? සර් ඕකෙන් කියන්නේ මොකක්ද? මේකෙන් කියන්නේ මෙහෙයුම් පද්ධතියක් හම්බුන්නේ නැහැ. මෙහෙයුම් පද්ධතියක් තියෙන hard disk එකක් select කරන්න අපි මෙහෙයුම් පද්ධතිය තැම්පත් කරන්නේ hard disk එකකනේ පුතේ. මෙහෙයුම් පද්ධතිය තියෙන hard disk එකක් select කරන්න ඒකයි ඔය boot device කියලා කියන්නේ. එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතියක් දාන්න කියලා. ඉතින් ඔන්න ඔතන ඔය වගේ පණිවිඩයක් ඒ පරිගණකය on වෙනවා. පරිගණකය අපිට වැඩක් කරගන්නට බෑ. සර් Windows ඒකත් කියන්න. නැති කොහොමද පෙන්නන්නේ? Windows නැති වුණොත් මේ වගේ පෙන්වන්න පුතේ. hard disk එකේ මේ Windows කියන්නේ මෙහෙම පද්ධතිය Windows නැති වුණොත් මේ විදිහේ පණිවිඩයක් දෙයි ඔයගලන්ට. හරි. ඒ screen with no OS කියලා දැම්ම ඒකයි. මෙහෙම පද්ධතියක් කියන්නේ Windows. එතකොට කොහොමද සර් ඒක ඔව් කියන්න. දාගන්නේ? එතකොට මට තේරුණා පුතේ සර් ප්‍රශ්නේ. කොහොමද එතකොට මෙහෙම පද්ධතියක් දාගන්නේද? මෙහෙම පද්ධතියක් දාගන්න මේ එක එක ක්‍රමවේදයන් තියෙනවා. මෙහෙම පද්ධතියක් දාගන්න නම් එක එක ක්‍රමවේදයන් තියෙනවා. මේ අපිට pen drive එකකින් දාගන්න පුළුවන්. අපිට ඊළඟට CD තැටියකින් දාගන්න පුළුවන්. ඒ වගේ අද කාලේ නම් ගොඩක් ඔය laptop පරිගණකනේ භාවිතා කරන laptop පරිගණකවල මේ CD තැටි දාන්න තැනක් නැහැ. එතකොට ඒගොල්ලෝ ගොඩක්ම මේ pen drive එකකින් තමයි මෙහෙම පද්ධති දාන්නේ. හරි. තව ප්‍රශ්න ඒ වගේ තියෙනවා නම් අහන්නට පුළුවන්. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මෘදුකාංගයක් නේ. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ එක්තරා විදිහක ඕගලන්ගේ භාෂාවෙන් කිව්වොත් ඇප් එකක්. මෙහෙයුම් පද්ධතියක් කියන්නේ ඇප් එකක්. හරි. මෙහෙයුම් පද්ධතිය උපයෝගී කරගැනීමෙන් අපිට පුළුවන් දරුවනේ මෙහෙයුම් පද්ධතිය උපයෝගී කරගැනීමෙන් අපිට පුළුවන් අපේ පරිගණකය කියන්නේ මෙන්න මෙහෙමයි. මෙහෙයුම් පද්ධතියෙන් කරන්නේ ඒකලා මේ කහ දිනවා floppy disk එකක් පෙන්වන්න පුළුවන්ද කියලා මම ඒක පෙන්වන්නම්. ඔයගොල්ලන්ගේ pen drive එන්න කලින් එහෙම ගොඩක් වෙලාවට භාවිතා කරේ මෙන්න මේ වගේ එකක්. අපි මේක හඳුන්වනවා diskette එකක් කියලා. ඔන්න ඕක ඔය වගේ එකක් තමයි තැම්පත් කරේ. මේකට පුතේ අද කාලේ සින්දුවක්වත් දාන්න බෑ. ඒ තරම් බොහොම කුඩා දත්ත ධාරිතාවක් තමයි මේක තැම්පත් කරන්න පුළුවන්. floppy disk එකක් තියෙන ඉතින් මේ පැහැදිලි මේක අපි කියනවා මේක diskette කියලාත් අපි හඳුන්වනවා biscuit නෙමෙයි diskette කියලා අපි හඳුන්වනවා. ඉතින් මේක බොහොම ප්‍රචලිත වෙලා තිබ්බා ඔය 2006 මුල් කාලෙදි වගේ එහෙම බොහොම ප්‍රචලිත වෙලා තිබ්බා. මට මතකයි මගේ තාත්තා තිස්සර ඔෆිස් එකේ වැඩ එහෙම මේ වගේ එක මේ කරගලා මේ කියන්නේ ඒකේ සේව් කරගෙන යනවා. ඉතින් මේක බොහොම ප්‍රචලිත මාධ්‍යයක් දත්ත ප්‍රවාහනය කිරීම සඳහා. නමුත් ඉක්මනට කැඩෙන සුළුයි. සර් එතකොට සර් දැන් මේ ලැප්ටොප් එකක සර් මෙහෙයුම් පද්ධතියක් තියෙනවද? හැම පරිගණකයකම මෙහෙම පද්ධතියක් තියෙනවා. හැම පරිගණකයකම මෙහෙම පද්ධතියක් තියෙනවා. මෙහෙම පද්ධතියක් නොමැතිව ඔයගොල්ලන්ට පරිගණකය හසුරවන්න බෑ. මෙහෙම පද්ධතියක් නැහැ කියන්නේ මම අර කලින් පෙන්නුවා වගේ තිරයක් පෙන්නයි ඔයගොල්ලන්ගේ පරිගණකය. මෙහෙම පද්ධතියක් නැහැ කියන්නේ මෙහෙම පද්ධතිය ඩැමේජ් වෙලා කියන්නේ මෙන්න මේ වගේ තිරයක් ඔයගොල්ලන්ගේ පෙන්නයි පරිගණකය. ඉතින් අපි මේ ඉන්නේ මෙහෙම පද්ධතිය තුල. අපි මේ ඉන්නේ Windows 11 Windows 10 ඔය කියන්නේ මෙහෙම පද්ධතිය. ඉතින් මම දැන් භාවිතා කරන්නේ මගේ පරිගණකයේ
Windows 10 කියන මෙහෙම පද්ධතිය. Windows 10 home single language කියන මෙහෙම පද්ධතිය තමයි පාවිච්චි කරන්නේ. ඔය වගේ මෙහෙම පද්ධති ගොඩාක් තියෙනවා. Ubuntu කියලා තියෙනවා, Linux කියලා තියෙනවා. ඒ වගේ එක එක ආකාරයේ මෙහෙම පද්ධති තියෙනවා. සර් මං උදේ තමයි ක්ලාස් එකේ මැසේජ් එක දැක්කේ. රෙකෝඩින් එක බලන්න පුළුවන් එහෙම. right අපි බලමු. අපි අලුත් මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කරොත් අපේ මේ තිබ්බ පරණ ෆයිල් ඔක්කොම නැති වෙනවද සර්? නෑ. අපි අලුත් මෙහෙයුම් පද්ධතියක් ඉන්ස්ටෝල් කරොත් පුතේ අපේ පරණ ෆයිල්ස් නැති වෙන්නේ මේවා මෙතන මම මේ කියන ස්ථානයේ තියෙන ෆයිල්ස් ටික විතරයි නැති වෙන්නේ හොඳේ. ඕගලන්ගේ C1 තුල තැන්පත්ව පවතින ෆයිල්ස් ඔක්කොම නැති වෙනවා. මෙහෙම පද්ධතියක් අලුතෙන් දැම්ම. ගොඩක් වෙලාවට අපි මෙහෙම පද්ධතිය දාන්නේ C1කට. එතකොට C1 තියෙන ෆයිල්ස් ඔක්කොම නැති වෙනවා. C1 තියෙන ෆයිල්ස් කියන්නේ පුතේ අපේ ඩෙස්ක්ටොප් එකේ මම පෙන්නන්නම්. අපේ මේ මම තිරය මාරු කරනවා. අපේ මෙන්න මේ ඩෙස්ක්ටොප් එකේ මෙන්න මේ තියෙන ෆයිල්ස් මේ අයිකන්ස් මේ තියෙන ෆයිල්ස් ටික ඔන්න ওই ටික නැති වෙනවා. ඒව නැති වෙනවා. ඊට අමතරව තව නැති වෙනවා මම කියන්නම්. ඊට අමතරව නැති වෙන්නේ පුතේ ඕගලන්ගේ මෙන්න මේ ડોකියුමන්ට්ස් වල තියෙන ලේඛන ඔක්කොම නැති වෙනවා. ඊළඟට පික්චර්ස් වල තියෙන ලේඛන ඔක්කොම නැති වෙනවා. පික්චර් එකේ තියෙන. ඊට පස්සේ තව මියුසික්, ඩවුන්ලෝඩ්ස්, වීඩියෝස් ඔන්න ඔය ඔක්කොම ටික නැති වෙනවා. ඔය ඔක්කොම ටික නැති වෙනවා. එච්චරම තමයි නැති වෙන්නේ. ARN ඔය D එකේ E එකේ අපි හරියට මෙහෙම පද්ධතිය ඇතුළත් කරොත් අපේ මේ අනෙක් පාටිෂන්ස් වල අනෙක් කොටස් වල තියෙන දත්ත වලට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මම හැමතිස්සෙම ඔයගලන්ට ඒ දවස්වල පොඩි කාලේ ඉඳලම කිව්වා මොකද්ද ඩෙස්ක්ටොප් එකේ මුකුත් සේව් කරන්නට එපා. මේ ડોකියුමන්ට්ස් වල පික්චර්ස් වල මුකුත් සේව් කරන්නට එපා. D එකේ හරි E එකේ හරි වෙනම ෆෝල්ඩර්ස් හදලා සේව් කරන්න කියලා මතකද? අන්න ඕකයි හේතුව. අපි මෙහෙම පද්ධතියක් අලුතෙන් දැම්මොත් අපේ දත්ත මෙන්න මේකේ තියෙන ඔක්කොම දත්ත ටික මැකෙනවා. මේකේ තියෙන දත්ත වලට මෙන්න මේ ඩෙස්ක්ටොප් වල තියෙන දත්ත, documents, downloads, videos, pictures, music ඔන්න ඔක්කොම දත්ත ටික මැකිලා යනවා. ඔන්න ඔය ටික තමයි සිද්ධ වෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. අනික් ඒවාවල තියෙන දත්ත එකක්වත් එකකටවත් හානියක් වෙන්නේ නැහැ. අපි හරියට මෙහෙම පද්ධතිය දාමු. මේකේ තියෙන දත්ත වලට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඉතින් මෙහෙම පද්ධතියක් හැම පරිගණකයකම තියෙනවා. මට දැන් තේරෙන විදිහට මෙහෙම පද්ධති පාඩම නැවතත් මුල සිට කරන්නට සිද්ධ වෙනවා. ඉතින් කට්ටියට මොකද අමතක වීමක් සිද්ධ වෙලා තියෙනවා වගේ පේනවා. එක්සෑම් එකක් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා පුතේ ලබන සතියේ මම එක්සෑම් එකක් දෙනවා ඔයගලන්ට. මොකද නැත්තම් කට්ටියට අමතක වෙලා කරපු පාඩම් මට ආයෙ කරන්න වෙලා තියෙනවා. එහෙම කරන්න බෑ. රයිට් කරයි කියන්නේ ඒක මතක තියාගෙන ඉන්න ඕන. අපි මෙහෙම පද්ධති පාඩමේදී මේ ඔක්කොම ටික කව කරා. එහෙනම් බලමු දරුවනේ මෙතනදී මේ ටික කොහොමද හදාගන්නේ කියලා දැන්. මෙහෙම පද්ධතියක් ඔක්කොටම කලින් මෙහෙම පද්ධතිය කියන්නේ මොකද්ද කියනලා බලමු. මෙහෙම පද්ධතියක් කියන්නේ පුතේ දැන් හිතන්න අපි දැන් එක ළමෙක් ඇහුවා දැන් මම ඔයගලගෙන් ඇහුවා ඔය ළමයින්ගෙන් ඇහුවා ඒක ප්‍රශ්නයක් අපේ පන්ති ආරම්භයේදී ඒ මොකද මෙහෙම පද්ධතියක් නොමැතිව පරිගණකය ඔන් කරන්න පුළුවන්ද කියන එක. ගොඩක් ළමයි කිව්වේ බෑ කියලා. ඉතින් ඒකෙම මට තේරුණා ඔය මුල් කොටස් ටික අමතක වෙලා තියෙනවායි කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ මෙහෙම පද්ධතියක් නොමැතිව පරිගණකයක් ඔන් කරන්නට පුළුවන් පුතේ. අපිට පරිගණකයෙන් වැඩක් කරගන්න තමයි බැරි මෙහෙම පද්ධතියක් නොමැතිව. ඉතින් ඒකට පොඩ්ඩක් හේතු අපි පරීක්ෂා කරලා බලමු. ඇයි මේ පරිගණකයෙන් වැඩක් කරගන්නට බැරි මෙහෙම පද්ධතියක් නොමැතිව කියන එක පිළිබඳව පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු දැන්. හරි. ඇයි අපිට පරිගණකය ඔස්සේ වැඩක් කරගන්න බැරි මෙහෙම පද්ධතියක් නොමැතිව? ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. අපේ පරිගණකයේ භාවිතා කරන ප්‍රධාන උපාංග තියෙනව නේද පුතේ? අපේ පරිගණකයේ භාවිතා කරන ප්‍රධාන උපාංග අපි මේ හඳුන්වනවා දෘඩාංග කියලා. අපි පරිගණකයේ භාවිතා කරන ප්‍රධාන උපාංග මොනවද? කාටද කියන්න පුළුවන්? දැන් පරිගණකයේ හසුරවන්න භාවිතා කරන උපාංග මොනවද පුතේ? කවුරුත් නැද්ද ඒකට උත්තර දෙන්න? keyboard mouse එක keyboard එක, mouse එක. අන්න හරි mouse එක. ඉතින් මේ keyboard, mouse ඔන්න ඔය වගේ දේවල් අපේ පරිගණකයේ භාවිතා කරන මේ උපාංග ගණයට අයත් වෙනවා. ඊළඟට මේ තව එකක් තියෙනවා මොකද්ද? monitor එක. අපේ monitor එකත් අපි පරිගණකයේ භාවිතා කරන
එක් දෘඩාංගයක්. හරි. ඔය විදිහට යන්න. ඉතින් එහෙනම් අපි බලමු. මම හිතනවා උතන දෙනකම් පැහැදිලි ඇති කියලා. දැන් උතනදී ඔය දෘඩාංග ඇත්තටම භාවිතා කරන්නේ අපි දරුවනේ ඔය දෘඩාංග මේ දැන් දෘඩාංග වුණත් භාවිතා කරන එක්තරා භාෂාවක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා ලැන්ග්වේජ් එකක් කියලා. අපේ පරිගණකේ භාවිතා කරන දෘඩාංග භාවිතා කරන එක් භාෂාවක් තියෙනවා. දැන් බලමු අපේ පරිගණකයේ දෘඩාංග එහෙම නැත්නම් අපේ උපකරණ අපි හඳුනාගත්තනේ මවුස්, කීබෝඩ්, මොනිටර් ඔන්න ඔය ටික. ඕවා පොදුවේ අපි හඳුන්වනවා මොනවා කියලාද පුතේ? ඕවා පොදුවේ අපි හඳුන්වනවා මොනවා කියලාද? දෘඩාංග කියලා. එහෙම නැත්නම් හાર્ඩ්වෙයාර් කියලා. හැමෝම කියන්න බලන්න මොන නමින්ද මේ මවුස්, කීබෝඩ්, හાર્ඩ් ඩිස්ක් ඒවා ඔක්කොම හඳුන්වන්නේ පුතේ? දෘඩාංග කියන නමින්. මොන නමින්ද? දෘඩාංග. දෘඩාංග. එහෙම නැත්නම් අපි හඳුන්වන්නේ දෘඩාංග. හાર્ඩ්වෙයාර් කියන නමින් තමයි හඳුන්වන්නේ. හાર્ඩ්වෙයාර් කියන නමින් හඳුන්වන්නේ. අපි එනම් බලමු. හරි. ඉතින් මෙතනදී මුලින් බලමු පරිගණකයක භාවිතා කර හැකි දෘඩාංග. අපි මේ දෙවන පාඩම කරන්න පුතේ හොඳයි මෙහෙම පද්ධති. අපි මෙහෙම පද්ධතියක් හිටින් හඳුන්වනවා OS කියලා. මෙහෙම පද්ධතියට සමාන පදයක් Windows කියලා ගන්න එපා. හොඳයි හැමෝම Windows කියන නමින් ගියාට අතරම ඒක හඳුන්වන්නේ මෙහෙම පද්ධතියක් කියලා. දෘඩාංග අපි මේක හඳුන්වනවා hardware කියලා. හරි. පරිගණකයක භාවිතාව මොකක්ද දරු? ඕක අපි ලියා ගන්න ඕනේ. ලියා ගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න මම කියන්න ලියා ගන්න. දැන් පොඩ්ඩක් කියන්න පරිගණකයක භාවිතා කරන ප්‍රධාන දෘඩාංග මොනවද කියලා කාටද කියන්න පුළුවන්? පරිගණකයක භාවිතා කරන ප්‍රධාන දෘඩාංග මොනවද? නම් කරන්න බලන්න කීපයක්. මූසිකය. මූසිකය එම නැත්නම් මවුස් එක. මවුස් එක කොහොමද? මූසිකය එම නැත්නම් මවුස් එක. මොනිටරය. මොනිටරය. අම්බෝ ගොඩක් කට්ටිය කියනවා. රයිට් අපි බලමු එකක්. මූසිකය. මවුස් එක. ඊළඟට තියෙනවා යතුරුපුවරුව. යතුරු පූර්ව. ඔක අපි හඳුන්වනවා කීබෝඩ් කියලා. තව මොනවද තියෙනවද වගේ? මොනිටරය. මේක හඳුන්වනවා දර්ශකය කියලා. පරිගණක දෘශ්‍ය දර්ශකය. ස්පීකර්. රවුටරය. ඩිස්ප්ලේ යුනිට්. ස්පීකරය. එහෙම ස්පීකරය. නැත්නම් මොනිටර්. ඊළඟට මොකක්ද තියෙන්නේ? ස්පීකරය. ඔව් බොහොම හොඳයි. ස්පීකරේ තියෙනවා තව එකක් තියෙනවා මව් රවුටර්. ඒක මොකද කියලා තියෙනවා හිතන්නේ. මදර් බෝඩ් එකක් තියෙනවා. මදර් බෝඩ් එක නම් මම ඔයගලන්ට පෙන්වන්න ඇති පුතේ. මව් පූර්ව තුල තමයි පරිගණකයේ ඔක්කොම උපාංග ටික සවි කරන්නේ. අපි ඒක සර්ච් කරලා බැලුවොත් මේ මව් පූර්වක් හැම එකම තියෙනවා. මේ තියෙන හැම ලැප්ටොප් පරිගණකයකම තියෙනවා, ඩෙස්ක්ටොප් පරිගණකයක තියෙනවා, කොටින්කොත් ෆෝන් එකේ තියෙනවා මේ මව් පූර්ව. මේකේ තමයි උපාංග අතර දත උමාරු කරගන්නේ.
සර් පද්ධති ඒකකයක් ගන්න පුළුවන්ද? පද්ධති ඒකකය ගන්න බෑ අතරම දෘඩාංගයක් විදිහට පද්ධති ඒකකයේ තුල තියෙන උපාංග අපිට ගන්න පුළුවන්. හරි. අද මේ නිර්මිත ඒවල තියෙනවා පණිවිඩ මගේ ලැප් එකේ ඩෙස්ක්ටොප් දෙකක් තියෙනවා. එකක් ලැප් එකේ ඩෙස්ක්ටොප් එකත් මට පොඩක් ප්‍රශ්නේ පැහැදිලි නෑ පුතේ. ප්‍රශ්නේ පැහැදිලි සර් ඔය 4 වෙනි එකවරකට එක්කෙනෙක් කතා කරන්න පුතේ කියන්න. අර මුලින්ම කෙනා කියන 4 වෙනියට මොකද්ද කිව්වේ? 1 2 3 4 4 වෙනියට තියෙන්නේ ඔව් කියන්න. මේක ඔව් ඕක සර් සැප් එකට දාන්න මේ ලැප් එකට දාන මදබෝඩ් එක. නෑ මේ ඇත්තටම ඩෙස්ක්ටොප් පරිගණකයකට දාන මදබෝඩ් එකක්. ලැප්ටොප් මදබෝඩ් එකක් මීට වඩා වෙනස්. ගොඩක් වෙලාවට ලැප්ටොප් මදබෝඩ් එක දැන් මේ සර් ඩෙස්ක්ටොප් ඕකේ WhatsApp ඔය පින්තූර දාන්න හරි. සර් මගේ මේ ලැප් එකේ ඩෙස්ක්ටොප්ස් දෙකක් තියෙනවා. එක ඩෙස්ක්ටොප් එක ඉලක්කම් ටික ගැහුවට වැඩ කරන්නේ අනිත් එකේ වැඩ කරනවා. ඒක සිස්ටම් එකේ ප්‍රශ්නයද නැත්නම් ලැප් එකේම ප්‍රශ්නයද සර්? ලැප්ටොප් එකේ ඩෙස්ක්ටොප් දෙකක් තියෙනවා කියන්නේ පුතේ මේ මෙන්න මේ විදිහට මම පෙන්නනවා වගේද මේ මොනිටර් දෙකක්ද තියෙන්නේ? පොඩ්ඩයි නම පෙන්නන මම දැන් පෙන්නනවා වගේ මේ වගේ මොනිටර් දෙකක්ද ඔයගලන්ට තියෙන්නේ? ඔය වගේ මොනිටර් දෙකක්ද පුතේ තියෙන්නේ නැත්නම් මේ කොහොමද මට තාම ප්‍රශ්න පැහැදිලි නෑ. ඩෙස්ක්ටොප් දෙකක් තියෙනවා. එහෙම නෙවෙයි සර් එකම ලැප්ටොප් එකේ ඩෙස්ක්ටොප් දෙකක්. හරි එකම ලැප්ටොප් එකේ ඩෙස්ක්ටොප් දෙකක් තියෙනවා. මට පොඩ්ඩක් ඔගේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්ද පුතේ? එක ෆොටෝ එකක් අරගෙන යන්න පුළුවන්ද? හරියට බලන්න මොකක්ද ප්‍රශ්නේ? සර් මම කිව්වේ ඕකේ 4 වෙනි රූපේ ඇප් එකට දාන්න කියලා. මේක මේ 4 වෙනි ගෲපේ ගෲප් එකට WhatsApp එකට දාන්න කියලා. ඔව්. අර 4 වෙනි ගෲපේ WhatsApp එකට දාන්න. සර් මගේ ලැප්ටොප් එක රීසෙට් කරාට පස්සේ ටැබ් බාර් එකේ Wi-Fi එක පෙන්නන්නේ නැහැ. settings එකේ ගිහින් search කරන්න බැලුවත් පෙන්නන්නේ නැහැ සර්. එයයි මොකද්ද පෙන්වන්නේ නැත්තේ? ටාස්ක් බාර් එකේ Wi-Fi Wi-Fi එක පෙන්වන්න. settings එකේ search කරත් පෙන්නන්නේ. ටාස්ක් බාර් එකේ Wi-Fi පෙන්වන්න නැත්නම් කරන්න පුළුවන් එකම එක තමයි ස්ක්‍රීන් එක පේනවනේ දැන්. අනික් ස්ක්‍රීන් එකට මම දැන් මේ ටාස්ක් බාර් එකේ Wi-Fi පෙන්වන්න නැත්නම් ගොඩක් වෙලාවට මෙතන මේ ඊතලයක් තියෙනවා. අන්න එතන නිකන් පෙන්න. එතනත් නැහැ සර් settings එකේ search කරලා බැලුවා Wi-Fi settings කියලා මොකුත්ම නැහැ. ටාස්ක් බාර් settings කියලා. ඒක පොඩ්ඩක් බලන්න ඕන. මම ඒක පොඩ්ඩක් බලලා කියන්නම් දරුවෝ. එන්න මටත් දැන් හිතා ගන්න බෑ ඒකයි කියලා. මම ඒක පොඩ්ඩක් බලලා කියන්නම්. මට ඔක ලබන සති දිහාවට ආන්න මම හරියටම බලලා කියන්නම්. හරි එහෙනම් ඊළඟ එක බලමු. දැන් මේ තියෙන අතරම ලැප්ටොප් මදර්බෝඩ් එක නෙමෙයි ලැප්ටොප් මදර්බෝඩ් ගොඩක් වෙලාවට ලැප්ටොප් එකේ කේසින් එකට දැන් මේ ඩෙස්ක්ටොප් පරිගණක වලට දාන මදර්බෝඩ් පුතේ ඩෙස්ක්ටොප් පරිගණකයක් කියන්නේ මේ වගේ පරිගණකයක්. ඉතින් මේ වගේ පරිගණක වලට දාන මේ මදර්බෝඩ් ඔක්කොම වගේ කියන්නේ පොදුවේ එන්නේ. ඕනෑම කේස් එකකට දාන්න පුළුවන් විදිහට තමයි මේ මදර්බෝඩ් හදලා තියෙන්නේ. නමුත් ලැප්ටොප් මදර්බෝඩ් කියපුවාම එකින් එකට වෙනස් වෙනවා.
මොකද ගොඩක් මදර්බෝඩ් ඩිසයින් කරලා තියෙද එක ලැප්ටොප් එකක මදර්බෝඩ් එකක් අනික ලැප්ටොප් එකකට දාන්න බැරි වෙන විදිහට තමයි ගොඩක් වෙලාට ඩිසයින් කරලා තියෙන්නේ. කියන්නේ එක වර්ගයක ලැප්ටොප් මදර්බෝඩ් එකක් තව වර්ගයක ලැප්ටොප් එකකට දාන්න බැරි වෙන විදිහට තමයි ගොඩක්ම ඩිසයින් කරලා තියෙන්නේ. මේ ඔයගලන්ට පේනවා ඇති එක මදර්බෝඩ් එක එක ආකාරයේ ඩිසයින් තියෙනවා. සර් එහෙම දාත හැකිද සර් ලැප්ටොප් එකකට? දාන්න අමාරුයි. එහෙම දාන්න බෑ. මොකද කේසින් එක සපෝට් කරන්නේ නැහැ. මේ කේසින් එකේ කේසින් එක හදලා තියෙන්නේ ඒ අදාළ මදර්බෝඩ් එකට පමණයි. නමුත් ඩෙස්ක්ටොප් කම්පියුටර් එක මදර්බෝඩ් එකේ එහෙම නැහැ. එක ඩෙස්ක්ටොප් කම්පියුටර් එක මදර්බෝඩ් එකක් ගලවලා ඒක අනිත් ඩෙස්ක්ටොප් එකට දාන්න පුළුවන් වෙන විදිහට තමයි ඕක හදලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට ඕක හදලා තියෙන්නේ. පැහැදිලි ඇති. බලමු තව ප්‍රශ්නයක් අහලා සර් මගේ මයික් එක වැඩ කරන්නේ අඩුවට වොලියුම් එක ලැප්ටොප් එකේ නෑ මයික් එක හරියට වැඩ කරන්නේ නැත්නම් මයික් එකේ මේ වොලියුම් එක හදන්න ක්‍රමවේදයක් තියෙනවා අපි ඒක තව ටිකක් ඉස්සරහට බලමු දැන් අපි මෙහෙම පද්ධති ගැන කතා කරන්නේ මම ඒවා ටිකක් ඉස්සරහට කියලා දෙනවා හොඳයි මයික් එකේ අපිට වොලියුම් එක හදන්න පුළුවන් පොඩ්ඩක් බලන්න ඕන zoom එකට විතරක්ද ඕක නැත්නම් මේ සාමාන්‍ය විදියටත් සාමාන්‍ය වෙලාවටත් ඒක තියනවාද කියලා. දැන් හැම වෙලාවෙම එහෙමයි. හැම වෙලාවෙම කෝල් එහෙනම් එක සමහරවිට ගත්තා මයික් එකේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මේ මෙහෙමයි මේ ස්පීකර් එක සද්ද හරියට ඇහෙනවද කියලා බලන්න. සද්ද හොඳින් ඇහෙනවා නම් ඒ කියන්නේ ගොඩක් වෙලාවට මයික් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සද්ද ඇහෙනවා සම අපි කියන දේ ඇහෙන්නේ නැත්තේ. ලැප්ටොප් එහෙනම් මයික් එකේ ගැටලුවක් වෙන්නට පුළුවන්. මයික් එකේ ප්‍රශ්නයක් සර් වෙන්න. මම එව්වා. හරි එව්වනේ. හරි ඒක මම බලලා කියන්නම් පොඩ්ඩක් බලලා කියන්න. සමහර ඒවා තියෙනවා මොකද මේකයි මට අර කලින් සිද්ධ වෙලා තියෙනවා නම් මට ඒකට උත්තරයක් තියෙනවා නම් සමහර ඔයගලන්ට තියෙන ප්‍රශ්න මට එහෙම කලින් වෙලා නැහැ. ඉතින් ඒකට පොඩ්ඩක් උත්තරයක් හොයන්න ඕන. බලන්න. සර් ලැප්ටොප් වල අර මේ සර් ඇතුලෙන් ඇරිලා තියෙන තැන් තියෙනවා සර්. අර මේ ඒ කියන්නේ සර් ඇතුළට හුලං යන්නත් දන්නේ නැහැ නේද සර්? ඒ කියන්නේ ලැප්ටොප් එකේ ඇතුළට හුලං යන නෙමෙයි ඇත්තටම ඇතුලේ තියෙන රස්නේ එළියට පිට කරන්න ඒවා තියෙන්නේ වෙන්ටිලේෂන් මේ ඇතුලේ තියෙන රස්නේ එළියට පිට කරන්න ගොඩක්ම තියෙන්නේ ඒක. ඕගොල්ලෝ ඒ හුලං යන තැන් තියෙනවනේ. ඒකට පොඩ්ඩක් අත තියලා බලන්න රස්නයක් දැනේ. ගොඩක් ලොකු රස්නයක් දැනේ. ඒකෙන් කරන්න අර ඇතුලේ තියෙන රස්නේ එළියට පිට කරන්න තමයි ඒක හදලා තියෙන්නේ. ඒවා වැහෙන්න තියන්න එපා. ඒවා වැහෙන්න තිබ්බොත් ලැප්ටොප් එක හීට් වෙනවා. ඒවා වැහෙන්න නැති වෙන්න ගානට තියන්න ඕන. හරි. I think ලැප්ටොප් මදර්බෝඩ් එකකට එකක් වෙනස් වෙනවා ගොඩක් වෙලාවට පුතේ. නමුත් ඩෙස්ක්ටොප් මදර්බෝඩ් සර් ෆෝන් එක ස්කිල් කරන්නේ කොහමද? මොකද්ද? ෆෝන් එක කොහමද සර් සිල් කරන්නේ? මට තාම ප්‍රශ්නේ පැහැදිලි වුණේ නැහැ පුතේ. ෆෝන් එක කොහොමද? සිල් කරන්නේ. ෆෝන් එක සිසිල් කරන්න. ෆෝන් එක සිසිල් කරන්න එහෙම ගොඩලා ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. ෆෝන් එකේ මම දැනුවත්ව වෙනම එහෙම කූලින් සිස්ටම් එකක් නැහැ. තියන්න ඉඩ නැහැ ෆෝන් එකේ. කූලින් සිස්ටම් ෆෝන් එකේ වැඩ කරන එක අඩු කරා නම් හරියයි සමහරවිට. කියලා. ඒකට ගියාම සර් CPU එක කූල් වෙනවා කියලා මේ ඒ කියන්නේ පොඩි වීඩියෝ එකක් පෙන්නනවා CPU hard මේකට හිම වැටෙනවා වගේ. එතකොට සිසිල් වෙලායි කියලා මැසේජ් එකක් එනවා. මොකක්? ඒ ඇප් එකට ගියාම සර් ඒකට ගියාම නිකන් හිම වැටෙනවා වගේ පෙන්නලා විනාඩි 5කට පස්සේ CPU is cooling කියලා වැටෙනවා. CPU එකේ heat එක අතර මනින්න වෙන විදි තියෙනවා. මම ඒවා කියන්නම් ඉස්සරහ. ඒක මට දැම්ම මෙහෙම පෙන්වන්න බෑ. ඒක අර මේ වෙනම පෙන්වන්න ඕන CPU එකේ heat එකෙන් මනින්න ක්‍රමවේදයක් තියෙනවා. හරි ෆෝන් එකේ තියෙනවා cooling system එකක්. මේ තියෙන ෆෝන් එකේ cooling system එක මෙතන මේ ඉරක් විදියට කියලා තියෙන ඕකෙන් අර ගොඩක් වෙලාවට මේ liquid cooling system එකක් තියෙනවා. liquid cooling කියන්නේ වතුරෙන් වගේ එහෙම නැත්නම් ද්‍රව්‍ය මොන හරි ද්‍රව ඔස්සේ ද්‍රවයක් උපයෝගී කරගනිමින් තමයි සිසිල් කරන්නේ.
මේ ෆෝන් එකේ තියෙන operating system. අතුලේ ඉබේම වතුර හැදෙනවද එතකොට? නෑ නෑ වතුරෙන් නෙමෙයි ගොඩක් වෙලාට යන්නේ ඒක water cooling කියලා තිබ්බට මේ තියෙන water carbon cooling system. ඉතින් අර ඒක සම්පූර්ණ අර අපි දාන්න වතුර නෙමෙයි ඒකට වෙනම තියෙනවා liquid එකක්. ඒකෙන් තමයි කරන්නේ. මොකද හැම උපකරණයක්ම වගේ වැඩ කරනකොට රත් වෙනවා. ඉතින් ඒකට වෙනම cooling system එකක් තියෙනවා නැත්නම් ඒක පිච්චෙනවා. හරි ඉතින් මේ desktop computers වලටත් සිසිල් කරන්න වෙනම තියෙනවා water cooling system එකක්. ඒව නම් ලස්සනයි. ඒක ගොඩක් වෙලාට ඔය වතුරෙන් තමයි සිසිල් කරන්නේ. ඉතින් ආර ලස්සනට LED එහෙම කලර්ස් පිටින් තියෙනවා ලස්සනයි. ඉතින් පද්ධතිය අනික එක හොඳට කූල් වෙනවා. හොඳට සිසිල් වෙනවා. හරි අපි එහෙනම් නැවතත් පන්තියට යමු. මේ තියෙන දෘඩාංග ගැන අපි කතා කර කර හිටියේ ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්න වගේක් තිබ්බා ඒවලට මම උත්තර දුන්නේ. හරි එහෙනම් අපි බලමු දරුවනේ තව මොනවද දෘඩාංග තියෙන්නේ. පරිගණක දෘශ්‍ය දර්ශකය කියලා තියෙනවා, visual display unit කියලා තියෙනවා, ඊළඟට මව් පූර්ව කියලා තියෙනවා, යතුරු පූර්ව තියෙනවා. තව එකක් අපිට දෘඩාංග විදියට ගන්නට පුළුවන් අපේ මුද්‍රණ යන්ත්‍රය මුද්‍රණ යන්ත්‍රය එක අපි හඳුන්වනවා printer එක කියලා. ඊළඟට තව එකක් අපිට ගන්නට පුළුවන් දෘඩ තැටිය. hard disk drive කියලා හඳුන්වනවා. මේක පුතේ කෙටියෙන් HDD කියලා හඳුන්වනවා. ඊළඟට තව එකක් තියෙනවා සසම්භාවී ප්‍රවේශ මතකය. මේක අපි හඳුන්වනවා random access memory. මේක අපි හඳුන්වනවා RAM කියලා. ඉතින් ආකාරයෙන් යන්නේ. එහෙනම් දරුවනේ මේ ටික ඔයගලන්ට ලියා ගන්නත් පුළුවන්. ලියලා ඉවරනාම තමයි. අගල්ලිය. පරිගණකයේ දෘඩාංග එහෙම තියෙනවා පුතේ. ඉතින් ඔය පරිගණකයේ දෘඩාංග එක්තරා භාෂාවකින් තමයි කතා කරන්නේ. ගොඩක් වෙලාවට මේ පරිගණකයේ දෘඩාංග කතා කරන භාෂාව අපි හඳුන්වනවා යන්ත්‍ර භාෂාව කියලා. යන්ත්‍ර භාෂාව කියන්නේ නිකන් මෙන්න මේ වගේ එකක්. දැන් හිතන්නකෝ අපි ඒ අකුර පරිගණකයේ අපි ඔය කීබෝඩ් එකේ ඒ අකුර ප්‍රෙස් කරයි කියලා. පරිගණකයේදී ඔන්න ඔය ඒ අකුර පරිගණකයට තේරෙන්නේ මෙන්න මේ ආකාරයට. පරිගණකයට ඒ අකුර පේන්නේ මෙන්න මේ ආකාරයට. මේ තියෙන්නේ පරිගණකයේ දන්න ඒ අකුර. දැන් මම මේක මෙහෙම කිව්වේ නැත්. එතකොට අපි B අකුර ටයිප් කරයි කියමුකෝ. අපි B අකුර ටයිප් කරයි කියමුකෝ. එතකොට B අකුර යන්නේ B අකුර තියෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඉතින් පරිගණකයේ පුතේ මෙන්න මෙහෙම ටයිප් කරපුවා තමයි මෙන්න මේක තමයි ඇත්තටම තේරෙන්නේ. පරිගණකයේ දන්නවා මේ තියෙන්නේ A අකුර මේ තියෙන්නේ B අකුර කියලා. නමුත් අපිට ඕක ඇත්තටම පේන්නේ නැහැනේ. අපිට ඕක ඇත්තටම තේරෙන්නේ නැහැ හිම. මේ තියෙන්නේ මොන අකුරද? මේ මොන අකුරද? C නෑ මේ තියෙන්නේ D අකුර. මේ D අකුර තියෙන්නේ. ඉතින් අපිට ඒක දැක්ක ගමන්ම ඇත්තටම තේරෙන්නේ නැහැ පුතේ. ඒක අපිට බැලු බැලමට කියන්න බෑ. බැලු බැලමට අපිට ඒක ඇත්තටම කියන්න බෑ. මොකද්ද කියන එක පරිගණකයේ දන්නවා. දැන් මම මේවර උගන්වන හින්දා මට මේක යම් තාක් දුරකට කියන්නට පුළුවන්. මේ තියෙන්නේ C අකුර. එතකොට මේ තියෙන්නේ A B C D කියන්න. එතකොට ඔය ප්‍රෝග්‍රෑම් කරන කට්ටිය ඕවා දැනගෙන ඉන්නවද? නෑ ඇත්තටම දැනගෙන ඉන්න අවශ්‍ය නැහැ මේ ප්‍රෝග්‍රෑම් කරන කට්ටිය. මොකද මෙහෙයුම් පද්ධතිය තුලින් මේ පරිවර්තනය සිදු කරනවා. අන්න ඒකයි කියන්නේ. මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාව ඔතනින් අපිට පැහැදිලි කරගන්නත් පුළුවන්. දැන් අපිට බැලු බැලමට පේන්නේ නැහනේ මේ තියෙන්නේ A අකුරද B අකුරද C අකුරද D අකුරද කියන එක අපිට තේරෙන්නේ නැහැ බැලු බැලමට. දැන් මම කියලා දීපු හින්දා ඔයගලන්ට මේක තරමක් පැහැදිලි දැනට. නමුත් ලබන සතිය ආපුවාම කට්ටියට අමතක වෙලා තියෙන්නට පුළුවන්. ඉතින් පුතේ මෙතනදී මොකද වෙන්නේ? දැන් මේ තියෙන්නේ අත්‍තරම දැන් පරිගණකයේ ඔය උපාංග වලට අපේ
මූසිකය යතුරු පුවරුව අන්න ඒ වලට තේරෙන්නේ මෙන්න මේ භාෂාව. මේ භාෂාව අපි හඳුන්වනවා යන්ත්‍ර භාෂාව කියලා. මොන භාෂාව කියලාද? යන්ත්‍ර භාෂාව කියලා. එහෙම නැත්නම් machine language කියලා අපි මේක හඳුන්වනවා. මොන language කියලාද? machine language. කාටද කියන්න පුළුවන් මොන language කියලාද හඳුන්වන්නේ? යන්ත්‍ර භාෂාව එහෙම නැත්නම් machine language කියලා. අන්න හරි. යන්ත්‍ර භාෂාව එහෙම නැත්නම් machine language කියලා තමයි මේවා හඳුන්වන්නේ. හරි එහෙනම් ඊළඟ එක බලමු. සර් අපේ ප්‍රශ්න chat එකට දාන්න. ඔව් ප්‍රශ්න chat එකට දැම්මනේ බලමු. ඇප් එකක් අපි දැම්මට පස්සේ ඒකේ වෛරස් තියනවාද කියලා හරියටම බලන්නකෝ. ඇප් එකක් ඉන්ස්ටෝල් කරාට පස්සේ මේවයි ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න කලින් ඔයගලන්ගේ තියෙනවා නම් මේවා මේ ඇන්ටිවයිරස් එකක් මොන හරි තියෙනවා නම් අවශ්‍ය තියෙනවා. ඔව් මෙතන මම නැවතත් පරිගණක తీරේ මාරු කරන්න. මෙතනදී මේ ඇන්ටිවයිරස් එකක් හොඳ ඇන්ටිවයිරස් ගාඩ් එකක් තියෙනවා නම් දැන් මගේ ඇන්ටිවයිරස් එකත් මේ අන්ප්‍රොටෙක්ටඩ් කියලා පෙන්නනවා. මේ හොඳ ඇන්ටිවයිරස් ගාඩ් එකක් තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක නිතරම ක්‍රියාත්මක මට්ටමේ තියෙනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ විනාඩියක් ඉන්න. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි වෛරස් සහිත ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න යනකොට මෙයාට අහු වෙනවා. මෙයා අහු වෙලා කියනවා මේක ඉන්ස්ටෝල් කරන්න බෑ කියලා. එක්ක වෛරස් සහිත ඇප් එකක් ක්‍රියාත්මක කරන්න ගියාම මෙයාට අහු වෙනවා. මොකද මෙයා හැමතිස්සෙම මේක මේ පරීක්ෂා කර කර ඉන්නේ අපේ පරිගණකයේ සිද්ධ වෙන ක්‍රියාවල් සියල්ල. ඉතින් එතකොට හොඳ වෛරස් ගාඩ් එකක් තියෙනවා නම් අවශ්‍ය නැහැ ඇත්තටම පුතේ මේ ඒ ගැන බය වෙන්නට. නමුත් වෛරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරයි කියලා වැඩක් නැහැ. ඒක හැමදාම අප්ඩේට් කරන්නට ඕන. නැත්නම් ඔටෝමැටික් අප්ඩේට් කියලා එකක් තියෙනවා. අන්න ඒක දාගත්තා නම් හරි. මේක අප්ඩේට් කරලා තියෙන්නට ඕන. දැන් හිතන්න ඔයගොල්ලෝ වෛරස් ගාඩ් එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඔයගලන්ට ඉන්ටර්නෙට් නැහැ ගෙදර. අන්න ඒ වගේ අවස්ථාවලදී මේක තේරුම් ගන්න ඇත්තටම වෛරස් ගාඩ් එකක් දැම්මයි කියලා. මොකද වෛරස් ගාඩ් එකක් දැම්මට පස්සේ ඒක අප්ඩේට් කරන්න ඕන. අප්ඩේට් කරාට පස්සේ තමයි ඒක හරියටම මේ 100%ක්ම නැති වුණාට 70%ක් දුරට සාර්ථක ලෙස වැඩ කරන්නේ. ඉතින් මේ ෆයර්වෝල් කියලා තියෙනවා මේගොල්ලන්ගේ. ඉතින් අන්න ඒවා මේ හරියට වැඩ කරන්නට ඕන. ඒවා හරියටම ඔන් එකේ තියන්නට ඕන. ඊළඟට ඔන් එකේ තියා ගන්න ඕන තව එකක් තමයි දැන් මෙතන මේ වෛරස් ගාඩ් එක ඉන්ස්ටෝල් කරාට පස්සේ තව ඔයගලගේ ඇප් එකක් ඔන් එකේ තියෙන්න ඕනේ. ඒ තමයි Windows Firewall එක. ඒකට මෙන්න මේ start එකට ගිහිල්ලා control කියලා type කරන්න. එතකොට ඔයගලන්ට ලැබෙනවා control panel එක. ඔන්න ඕකේ පුතේ මේ තියෙන Windows Defender Firewall කියලා. ඔන්න ඕක හැමතිස්සෙම බලන්න ඔයගලන්ගේ firewall එක turn on ද කියලා. මෙන්න මේ විදිහට මෙහෙම කොළ පාටට පෙන්වනවාද කියලා බලන්න. ඕක බැරි වෙලාවට turn off වෙලා තිබ්බොත් ඔයගලන්ගේ මේ firewall එක සර් මම firewall on කරොත් zoom වැඩ කරන්නේ නැහැ. දැන් මේ මගේ firewall on වෙලා තියෙන්නේ Windows Defender Firewall on zoom වැඩ කරනවා. ඒක හරියට zoom install කරොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා පුතේ මම හිතන්නේ zoom app එක දාගෙන නැත්තේ. ඇත්තද නැද්ද? zoom app එක install කරගෙනද ඔයා zoom වෙන්නේ? පන්තියට. ඔව්ද නැද්ද කියලා කියන්නකෝ. මම එතකොට ඔබට විසඳුමක් කියන්නම්. අන්න ඒක තමයි ප්‍රශ්නේ පුතේ. දැන් මම zoom app එක install කරලා නැහැ. මම මේ පන්ති කරන්නේ zoom app එක install නොකර. ඕගොල්ලන්ගේ browser එකේ Google Chrome වල Firefox වල එක Brave වල පුතේ zoom app එක තියෙනවා. ඔයගොල්ලෝ වෙනම ගිහිල්ලා zoom app එක install කරන්න ඕනේ නැහැ. ඒක බොරු වැඩක් ඇත්තටම. අර zoom app එක install කරලා තියෙන ඉඳ තමයි ඔයගොල්ලෝ අර නිතරම මගෙන් username password ඉල්ලන්නේ මේකට එන. zoom app එක install කරලා නැත්නම් link එක press කරපුවාම zoom එකට එන්න පුළුවන් නිකම්. ඉතින් අන්න එහෙම වුණොත් ඔයාගේ firewall එක තියෙනවා. මේ ඒකයි ඒක මේ තියෙන පුතේ හොඳම වැඩේ තමයි zoom app එක අයින් කරගන්න. එතකොට ඔයගලන්ගේ browser එකෙන් ඔයගලන්ට එන්න පුළුවන්. එහෙම වුණොත් ඔය firewall එකට බාධාවක් වෙන්නේ නැහැ. ඉතින් firewall එකට add කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒක ටිකක් සංකීර්ණයි. මෙහෙමයි. දැන් ඔය firewall එක on කරලත් zoom වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. firewall on කරගෙන ඔයගලන්ට zoom වෙන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. ඒක ටිකක් සංකීර්ණයි. ඉතින් මම ඒක කැමති නෑ ඕගොල්ලන්ට දැන්ට කියලා දෙන්න මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කේස් එකක් වෙනවා. ඒ සඳහා ඕගොල්ලෝ මෙතන පුතේ
යන්න ඕන මෙතන ඇඩ්වාන්ස් සෙටින්ග්ස් වලට ගිහලා ඉන්බවුන්ඩ් රූල්ස් and අවුට්බවුන්ඩ් රූල්ස් කියලා තියෙනවා. ඔය දෙක හදා ගන්නට ඕන. ඔයගොල්ලෝ දැන් Zoom වලට යනවා නම් ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ගේ තියෙන ඉන්බවුන්ඩ් රූල්ස් මෙතන ඉන්බවුන්ඩ් රූල් කියලා දාලා ඒකට අලුතෙන් රූල් එකක් එකතු කර ගන්න ඕනේ. ඉතින් ඒක සංකීර්ණ ක්‍රියාවක්. ඒක ඇත්තටම සංකීර්ණ ක්‍රියාවක්. ඉතින් මම කියන්නේ ඔයගොල්ලන්ගේ දැක්කද මේ Firefox, Brave අන්නේ ඔක්කොම මෙතන ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒවා ෆයර්වෝල් එකට එකතු වෙලා තියෙන දැන්ටමත්. ඒකින්ද ඒවා ප්‍රශ්නයක් නෑ. Zoom app එක වෙනම ඉන්ස්ටෝල් දැන් මගේ Zoom එකත් වෙනම ඇඩ් කරගෙන තියෙන්නේ මම. නේ? Zoom එකත් වෙනම ඇඩ් කරගෙන තියෙන්නේ. නමුත් මම Zoom ඉන්ස්ටෝල් කරලා නැහැ. මගේ කම්පියුටර් එකට මම Zoom ඉන්ස්ටෝල් කරලා නැහැ. මම හැමතිස්සෙම මේ බ්‍රවුසර් එකෙන් තමයි එන්නේ. Skype අන්නේ වගේ ඇඩ් කරගන්න අපිට පුළුවන්. එහෙම ඇඩ් කරපුවාම ෆයර්වෝල් එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැමතිස්සෙම මතක තියාගන්න මේ ෆයර්වෝල් එක ඇඩ් අන්න එකේ තියාගන්න try එකක් දෙන්න. ඒකෙන් ඔයගලගේ කම්පියුටර් එක ඔයගොල්ලෝ හිතනවට වඩා ආරක්ෂාවක් ඇත්තටම මේකෙන් සපයනවා. මේ ෆයර්වෝල් එක ඔන්න එකේ තියෙනකොට ඒක ඕෆ් කරලා තියන්න එපා විශේෂයෙන්ම අන්තර්ජාලයට එනවා. ඉතින් ඔයගලන්ගේ මෙන්න මේ ඇප් දෙක තියෙනවා නම් එකක් තමයි මොකද්ද පුතේ Avast එක. Avast කියන්නේ මේ Avast තියෙනෝනේ Kaspersky, Bitdefender, ESET අන්න ඒ වගේ ඇන්ටිවයිරස් එකක් දාලා තියාගන්න. ඒක හැමතිස්සෙම ක්‍රියාත්මක මට්ටමේ තියාගන්න. මෙතන මේ ඔන් එකේ තියෙනවද කියලා බලන්න හැමතිස්සෙම. ඊට පස්සේ ෆයර්වෝල් ඔන් කරලා තියාගන්න. ඊළඟට තව එකක් දාගන්න. ඒ තමයි මෙන්න මේක විනාඩියක් ඉන්න. මෙතන මේ Windows USB security කියලා තියෙනවා. අන්න ඒක දාලා තියාගන්න. එතකොට pen drive වලින් එන වෛරස් මේකෙන් ආරක්ෂා කරනවා. අනෙක් ඒවා වලින් එන වෛරස් ෆයර්වෝල් එකෙන් සහ අපේ මේ Avast එකෙන් ආරක්ෂා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහ තමයි මගේ පරිගණක මම ආරක්ෂා කරලා තියාගන්නේ. ප්‍රශ්න මොනවද කියන්නේ? වෛරස් නම මොකද්ද? මොකද්ද? වෛරස් ගාඩ් එකේ නමද? අනිත් වෛරස් වෛරස් ගාඩ් එකේ නම නම් මේ Avast පාවිච්චි කරන්නේ. වෛරස් එකක නමක් නම් එහෙම එක එක ආකාරයේ වෛරස් වර්ග තියෙනවා. ransomware කියලා තියෙනවා, trojan horse කියලා තියෙනවා, adware කියලා තියෙනවා. එක එක ආකාරයේ වෛරස් තියෙනවා. එහෙම විශේෂ නම් වලින් හඳුන්වන්න අපහසුයක් තියෙන වෛරස්. නමුත් ඔය ඔක්කොම ගොඩක් වෛරස් වලින් මේක කියන්නේ. සර් මුලින්ම මට තිබ්බේ අර අපිට අර මුලින්ම තිබ්බේ සර් වාස් ෆ්‍රී ඇන්ටිවයිරස් එකක් සර් අර ඔව් ඉතින් මෙන්න මේ වගේ සර් මට පේන්නේ. ඔන්න වගේ සර් දැන් තියෙන අර සර්ට තියෙන ඔන්න වගේ එක ඔටෝ ඇවිල්ලා නේ සර්. ඔව් ඒක ඒ අප්ඩේට් වෙලා පුතේ. ඒක අප්ඩේට් වෙලා. ඒක අප්ඩේට් වෙලා තියෙන්නේ. සර් මම Zoom delete කරලා browser එකෙන් එන්න හද දැන් මේක. ලබන සතියේ ඉඳලා ඒක එන්න බෑ. හරි. එහෙනම් නැවතත් අපි පන්තියට යමු. සර් ඊගාවන අපේ කම්පියුටර් එකේ ESC මොකද්ද? ඔයගොල්ලන් කම්පියුටර් එකේ ESET තියෙන්නේ. දෙක හරි. එහෙනම් අපි ඊළඟ එක බලමු දරුවනේ මෙන්න මෙතනදී බලමු මේක උනේ. දැන් මෙතනදී මෙන්න මේ භාෂාව මගේ ලැප්ටොප් එකේ තියෙන්නේ Windows security කියන එක හොඳයිද? ප්‍රශ්න මේ Windows මේ Defender ගොඩක් කරාට ඇත්තේ කටවන්න. Windows Defender ඒක ප්‍රශ්න. ඒකත් හොඳ ඇන්ටිවයිරස්. හරි එහෙනම් ඊළඟට බලමු දරුවනේ. මෙතනදී මේ යන්ත්‍ර භාෂාව අපි භාවිතා කරන්නේ ඔය යන්ත්‍ර භාෂාව මේ පරිගණක අපි මේ අතර මේ පරිගණකවල මේ උපාංග සියල්ලම පාහේ භාවිතා කරන්නේ යන්ත්‍ර භාෂාව. එම නැත්නම් මේ එක බිඳුව කියන භාෂාව තමයි භාවිතා කරන්නේ. ඊළඟට පුතේ දැන් මේ එක බිඳුව කියන භාෂාව අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ මොන භාෂාවද? මේ ABC කියලා එක්ක ඉංග්‍රීසි සිංහල ඔය මිනිසාට තේරුම් ගත හැකි භාෂාව තමයි අපිට තේරෙන්නේ නේද පුතේ? නමුත් ඔය අපිට තේරෙන භාෂාව මෙන්න මේ අපිට තේරෙන භාෂාව මේ පරිගණකයට තේරෙන්නේ නැහැ. එම නැත්නම් මේ පරිගණක උපාංග වලට තේරෙන්නේ නැහැ. පරිගණක උපාංග වලට තේරෙන භාෂාව අපිට තේරෙන්නේ නැහැ. තේරෙනවද දරුවනේ? ඉතින් මොකද කරන්නේ? පරිගණක උපාංග සහ අපි අතර සම්බන්ධතාවය ඇති කර ගන්නට ඕන. නේද පුතේ? අපි ඉන්නවා ඊළඟට පරිගණක උපාංග තියෙනවා. ඔන්න ඔය අපි සහ අපි කියන්නේ කවුද? පරිගණකේ භාවිතා කරන පුද්ගලයා.
ඉතින් ඔය පරිගණකයේ භාවිතා කරන පුද්ගලයාට ලස්සන නමක් කියනවා. පරිගණකයේ භාවිතා කරන පුද්ගලයාට කියන නම කියන්න පුළුවන්. පරිශීලකයා පරිශීලකයා එම නැත්නම් යූසර් කියලා කියනවා. පරිශීලකයා කියලා කියනවා. එම නැත්නම් යූසර් කියලා කියනවා. මේක තවත් නමකින් හඳුන්වනවා පුතේ ඉංග්‍රීසියෙන් ලයිව් වෙයාර් කියලා අපි හඳුන්වනවා. ලයිව් වෙයාර් ජීවාංග. ජීවාංග කියලාත් අපි හඳුන්වනවා. ඉතින් මොන ආකාරයේ තියෙන ඉතින් පරිශීලකයා ඉන්නවා. ඊළඟට තියෙනවා දරුවනේ දෘඩාංග තියෙනවා නේද? අපේ පරිගණකයේ දෘඩාංග තියෙනවා. දෘඩාංග තියෙනවා අපි මේවා හඳුන්වනවා හાર્ඩ්වෙයාර් කියලා. හાર્ඩ්වෙයාර් කියලා අපි හඳුන්වනවා මෙන්න මේ දෘඩාංග. ඉතින් මේ දෘඩාංග ගැන අපිට කිව්වොත් මොනවද අපිට ගන්න පුළුවන් දෘඩාංගයට දෙය අතුරු කූරුව අනම්මන අන්නේ ටික ගන්න පුළුවන් පුතේ පැහැදිලි නේද? මව්කුවරුව මුද්‍රණ යන්ත්‍රය දුඩ තැටිය ඉතින් පුතේ එතනදී මොකද වෙන්නේ මේ දෘඩාංග භාවිතා කරන භාෂාව මොකද මම දැන් ටීකර කලින් පෙන්වන්නේ නේද යන්ත්‍ර භාෂාව භාවිතා කරන්නේ මේ දෘඩාංග යන්ත්‍ර භාෂාව භාවිතා කරන්නේ 1.1 අන්න ඒ වගේ මැෂින් ලැන්ග්වේජ් එකක් භාවිතා කරන්නේ right අපි භාවිතා කරන්නේ ඉංග්‍රීසි භාෂාව දැන් අපි භාවිතා කරන ඉංග්‍රීසි භාෂාව යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්නත් යන්ත්‍රයේ භාවිතා කරන මේ යන්ත්‍ර භාෂාව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන්නත් ඕන. අතරමැද්දෙන් කවුරු හරි කෙනෙක් අවශ්‍යයි. කොටින්ම කිව්වොත් මෙන්න මේ දෘඩාංග අපිට පාලනය කරන්න බෑ. ඇයි ඒකට හේතුව අපි කතා කරන භාෂාව නෙමෙයි ඒගොල්ලෝ කතා කරන්නේ. අපි කතා කරන භාෂාව ඒගොල්ලන්ට තේරෙන ආකාරයට පරිවර්තනයක් සිදු කරන්නට ඕන. ඉතින් ඔන්න ඔය සඳහා තමයි පුතේ ඉන්නේ කවුද අපේ මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතිය ඉන්නේ ඔය සඳහා. මෙතනදී එන්නේ මේක අපි හඳුන්වනවා ඔපරේටිං සිස්ටම් එකක් කියලා. ඉතින් මෙහෙයුම් පද්ධතිය පුතේ අපි ගොඩක්ම අද කාලේ දන්නේ Windows කියන නමින්. නමුත් Windows විතරක් නෙමෙයි තියෙන මෙහෙයුම් පද්ධතිය තියෙන්නේ. Windows කියලා තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා Mac OS කියලා එකක් තියෙනවා. Apple පරිගණක වලට එන. තව එකක් තියෙනවා Linux කියලා. තව එකක් තියෙනවා Unix කියලා. ඔන්න ඔය වගේ මෙහෙයුම් පද්ධති වර්ග ගොඩාරියක් තියෙනවා. අපේ ඔය ෆෝන් වල පාවිච්චි කරන්නේ Apple ෆෝන් වල නම් iOS එක. ෆෙඩෝරා කියලාත් එකක් තියෙනවා සර්. ෆෙඩෝරා ඔය එක Linux වලට සමාන එකක්. ඊළඟට තව එකක් තියෙනවා Android මෙහෙයුම් පද්ධතිය. ඒ වගේ මෙහෙයුම් පද්ධති ගණනාවක් තියෙනවා පුතේ. ඉතින් ඔය මේ මෙහෙයුම් පද්ධතිය වලින් කරන්නේ මොනවද? අපි ඔය කතා කරන යන්ත්‍ර මේ මිනිසාට කියව හැකි භාෂාව යන්ත්‍ර භාෂාවට යන්ත්‍රය භාවිතා කරන යන්ත්‍ර භාෂාව මිනිසාට කියවිය හැකි භාෂාවට පරිවර්තනය කිරීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. හැමතිස්සෙම පරිශීලකයා සහ දෘඩාංග සම්බන්ධ කරන්නේ පුතේ මෙහෙයුම් පද්ධතිය විසින්. කොටින්ම කිව්වොත් මෙහෙයුම් පද්ධතියක් නොමැතිව අපිට බෑ මේ දෘඩාංග හසුරවන්න. අන්න ඔකයි තියෙන්නේ. දැන් Apple laptop එකට කියන්නේ MacBook කියලා නේද? ඔව් MacBook කියන නමෙන් ඒක හඳුන්වනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි යන්නේ දරුවනේ. ඔපරේටින් සිස්ටම් එකක් නේද Ubuntu?
Ubuntu කියන්නේ operating system එකක්. ඔය එකත් හොඳයි. Ubuntu කියලාත් කියන operating system එකක් තියෙනවා. ඒකත් ඔය Linux වලට සමාන එකක්. Ubuntu එක ලස්සන මෙහෙම පද්ධතියක් Ubuntu කියන එක මම ටික කාලයක් පාවිච්චි කරා ඒක වෙලාවකදී. මගේ කම්පියුටර් එක අප්ඩේට් වෙන්නේ අනේ හොඳයි අප්ඩේට් වෙන්නේ නැති එක නම් දරුවනේ ඔයාගේ data ඉතිරි වෙනවා ඔක්කොම ඉතිරි වෙනවා. ගොඩක් වෙලාවට ඔයා කරලා ඇත්තේ මේ කවුරු හරි ඔය මේ පරිගණකය භාවිතා කරන කෙනෙක් තාත්තා හරි අයියලා හරි ඉන්නවා නම් මේ අප්ඩේට් ඩිසේබල් කරලා ඇති. ඒක හොඳයි. ඒක අප්ඩේට් ඩිසේබල් කරලා තියාගන්න නැත්නම් ලොකු ප්‍රශ්න එනවා. ඔව් දරුවනේ. එහෙනම් අපි මේ කියන්නේ sir Windows and update එකේ තියෙනවනේ sir මේ something went wrong කියලා. ඒ කියන්නේ අප්ඩේට් කරන්න ගිහලා මොකක් හරි කේස් එකක් වෙනවා. සර් දැන් මගේ ලැප්ටොප් එකට මැසේජ් එක ආවා අද රැට අප්ඩේට් කරන්න කියලා. හොඳයි. හරි මේල එක ළමෙක් දාලා තියෙනවා ස්ක්‍රීන්ෂොට් එකක්. ඒකෙන් මොකද්ද බලන්න කියලා පොඩ්ඩක් මොනා කරන්න කියලාද පුතේ මේ පණිවිඩය ආවේ. ඒක රීස්ටාර්ට් කරන්න කියලා තියෙනවා ඒක කරාට ඩේට් මොකද ඩිලීට් වෙන්නේ නැහැ. ඔව් මේ මොනා කරන්න කියලාද මේ මෙසේජ් එක ආවේ දරුවෝ. රීස්ටාර්ට් කරන්න කියලා තියෙනවා සර්. Intel 360 internet protection මේ මොකක් හරි ඇන්ටිවයිරස් එකක් මොකක් හරි සම්බන්ධ තියෙන්නේ ඒක අයින් කරලා දාන්න. මේ මොකක් හරි ඇන්ටිවයිරස් එකක් වයි ඉන්ස්ටෝල් කරන්න ගියාද දරුවෝ? ඇන්ටිවයිරස් software එකක් ඉන්ස්ටෝල් කරන්න ගියාද මේ පණිවිඩය ආවේ? මේක ගොඩක් වෙලාට එන්නේ ඇන්ටිවයිරස් මොකක් හරි ඉන්ස්ටෝල් කරන්න ගියත් දන්නේ නැහැ. මට හරියටම සම්පූර්ණ කතන්දරේ නැතුව ටිකක් අමාරු උත්තර දෙන්න. හරි. එහෙනම් සර් WhatsApp එකට ෆොටෝ මේක ඉන්ටර්නෙට් යනකොට එනවා. ඉන්ටර්නෙට් යනකොට එනවා නිකම්ම ආවනේ. ඒක කැන්සල් කරලා දාන්න. ඒක කැන්සල් කරලා දාන්න. ඒක ඉන්ස්ටෝල් කරන්න යන්න එපා. හොඳේ නිකම් ඉන්ටර්නෙට් එකට යනකොට එනවනේ. ඒක කැන්සල් කරලා දාන්න. ඒක අනවශ්‍යයි. ඔය වගේ දේවල් දාන්න එපා. හොඳේ ඉන්ටර්නෙට් එකේ යනකොට ඔය වගේ පණිවිඩ ආපුවම මේවා ගන්න. ඒවා ඒක කැන්සල් කරන්න. හරි. එහෙනම් මේ සමහරලාට පණිවිඩ එන්න පුළුවන්. මේ සමහරලාට කියන්න පුළුවන් අර ඉන්ටර්නෙට් සමහර වෙබ් අඩවි වලට ගියාම ඔයාගේ පරිගණකයේ වෛරස් තියෙනවා මේ ඇන්ටිවයිරස් එක ඉන්ස්ටෝල් කරන්න අනම්මනම් කියලා ඒවට අහු වෙන්න එපා. ඔව් සර් මටත් ආවා ඒක. ඒවට අහු වෙන්න එපා ඒවා ක්ලෝස් කරලා දාන්න. ඒවට කියන්නේ ස්පෑම් මෙසේජස් කියලා ආයාචිත මේ පණිවිඩ. ඒවා අවශ්‍ය නැහැ අතරම. හරි එහෙනම් දරුවනේ අපි බලමු මෙන්න මේ මාතෘකාව යටතේ මේක අද ගන්නත් පුළුවන්. ඔයගොල්ලන් මේ රුදුසන මාතෘකාවන් දෙන්න. මේම් පද්ධතිය ඒකේ දැන් පෙන්නුව 9යි 57ට ඔටෝ අප්ඩේට් වෙනවා කියලා. හරි. ඒකට මොකොත් කරන්න ඕනේ නැද්ද සර්? ඒ අවශ්‍ය නැහැ ඒක ඔටෝ අප්ඩේට්. මේම් පද්ධතිය ඔපරේටිං සිස්ටම් කියලා දාලා මේ ටික ලියා ගන්නට පුළුවන් දරුවනේ. මේක නම් අවශ්‍ය නැහැ. ඇත්තටම මෙතන ඕනම් මෙසේජ් එකක් දාන්න පුළුවන්. සර්ගේ මේ පද්ධතිය Windows මෙතන ඇහෙන්නේ කවුරු හරි කෙනෙක් කතා කරනවා මට හරියට ඇහෙන්නේ. මේක ගන්න පුළුවන් මිනිසාට කියවිය හැකි භාෂාව. සර් යහනෝ සර්ගේ මේ පද්ධතිය Windows 8 ද Windows 11 sorry Windows 10 මිනිසාට කියවිය හැකි භාෂාව මේක ඉංග්‍රීසියෙන් අපි ගන්න human language කියලා.
සර් කලින් කිව්වේ අර මොකක්ද අර පෙන් ඩ්‍රයිව් ඇති ඔටෝ වෙන්නේ අර USB එක මුලින් නම කියන්නකෝ. මේ තියෙන යන්ත්‍ර භාෂාව. මොකක්ද දරුවෝ ආපහු ප්‍රශ්න කියන්න බලන්න. කලින් ඇති ඔටෝ අප්ඩේට් වෙන එකෙන් USB ද නැත්නම් වෙන මොකක්ද? ප්‍රශ්නය නැවතත් පැහැදිලි නෑ පුතේ. ඔයාව කැඩි කැඩි මට ඇහෙන්නේ. ආපහු මට පොඩ්ඩක් මේ chat එක. හරි. සර් පන්ති 9:55 වෙනකොට ඉගෙන කරන්න බැරිද? පුළුවන් ප්‍රශ්න මේකටත් ගන්න ලියන්න. සර් යන්න. ඔය සමහර වෙලාවට කෙලි කෙලි එහෙම ඇහෙන්නේ කම්පියුටර් එකේ හරි ලැප් එකේ හරි මොනවා හරි අප්ඩේට් වෙනකොටද? අප්ඩේට් වෙනකොට වෙන්න පුළුවන්. මොකද data ටික ස්ලෝ වෙනවනේ. අන්න ඒක. හරි. මෙහෙම පද්ධතිය කියලා දාලා මේ මොකද දැන් තමයි අප්ඩේට් එකක් යනවනේ. එතකොට ස්ලෝ වෙන්නේ. ටිකක් ස්ලෝ වෙනවා. මේක ලියා ගන්න. ලීලි වුණාම කියන්නේ මේ ටික අද ගන්න කොහොමද? සර් ලැප් එක අප්ඩේට් වෙද්දී ඕෆ් කරොත් මොකද්ද වෙන්නේ? අප්ඩේට් වෙනකොට ඕෆ් කරොත් මෙහෙමයි සමහර වෙලාවට ෆයිල් ඩැමේජ් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒක එයා හදා ගන්නවා. අප්ඩේට් එක හරියට ඉන්ස්ටෝල් වුනේ නැහනේ. එතකොට එයා ඒ අඩුපාඩු ටික හදා ගන්නවා. සමහර අවස්ථාවලදී හදා ගන්න නොහැකි වුණොත් ඔයාලට කම්පියුටර් එක ස්ටාර්ට් කරගන්න බැරුව යනවා. ඒගොල්ලෝ කියනවා අප්ඩේට් එක යනකොට ඒක කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න එපායි කියලා. කම්පියුටර් එක ඔෆ් කරන්න එපායි කියලා. Don't shut off computer කියලා. don't shut down the computer කියලා පෙන්නනවා. මේ ඒකින්ද ඒක කරන්න එපා. කලින් කිව්වේ USB කියලා ඒකේ නම හොඳයි. මේ මෙතන පුතේ තියෙනවා මේ තියෙන USB disk security කියලා තියෙන්නේ. පෙන්නන්න. මේ තියෙන USB disk security එකෙන් ඔය pen drive වලට එන pen drive වලින් එන virus වලින් එහෙම ආරක්ෂා කරනවා. හරි මේකට අග්ගල් ලියා ගන්න මේක ඇඳගෙන ඉවරනාම අත උස්සන්න. අපි දැන් කරන්නේ මෙහෙයුම් පද්ධති පාඩම හොඳේ. මේ වගේ ප්‍රශ්න අහන්නේ කොහොමද? ඇත්තටම මේක ඕගොල්ලෝ දෙයක් ඉගෙන ගන්නවා. ඇත්තටම මමත් දෙයක් ඉගෙන ගන්නවා. තවලා මේක අහලා තියෙනවා සර් ෂෆල් කියන්නේ මොකද්ද කියලා. ෂෆල් කියන්නේ පුතේ අහඹු ලෙස තෝරා ගන්නවා. පිළිවෙලකට යන්නේ නැහැ. තනින් තනින් තෝරාගෙන පෙන්නනවා. අන්න ඒකයි ෂෆල් කියලා කියන්නේ. අර අපි ඔය මේ අනනොයි කියලා කියන්නේ අනනවා. ඔක්කොම ටික එකට අනලා අහඹු ලෙස එකක් තෝරාගෙන පෙන්නනවා. හරි එහෙනම් අපි බලමු. ඉතින් මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය මම හිතන්නේ පැහැදිලි ඇති නේද කට්ටියට? මෙහෙයුම් පද්ධතියෙන් මොකද වෙන්නේ කියලා පරිශීලකයා ඉන්නවා. එයාට ඔය මිනිසාට කියවිය හැකි භාෂාව තේරුම් ගන්නට පුළුවන්. ඊළඟට දෘඩාංග තියෙනවා. එයාට තේරුම් ගන්න පුළුවන් යන්ත්‍ර භාෂාව පමණයි. යන්ත්‍ර භාෂාව පමණයි එයාට තේරුම් ගන්නට පුළුවන්. එතකොට මොකද වෙන්නේ දරුවනේ? ඇත්තරම යන්ත්‍ර භාෂාව මේ දෙක එකට සම්බන්ධ කිරීම සඳහා මෙහෙයුම් පද්ධතිය භාවිතා කරනවා. ඉතින් මෙහෙයුම් පද්ධතිය ඉදිරි ක්‍රියාකලාපය කොහොමද? මෙහෙයුම් පද්ධති කොච්චර තියෙනවද? මෙහෙයුම් පද්ධති වර්ග මොනවාද කියන එක අපි ඉදිරි පාඩම් වලදී කතා කරනවා. එහෙනම් දරුවනේ මේ අඟහරුවාදා සුපුරුදු පරිදි පෙරපරිදි පන්ති තියෙනවා. 2:00 ඉඳලා 4:00 වෙනකම් අපි මේ ඉදිරියට මෙහෙයුම් පද්ධති ගැන කතා කරමු. එහෙනම් ඔබ සමග සර් එතකොට ඔය ABCD ඕවා එක දිගට ගහන් යද්දී ඔය 1.1 ඕවා එක දිගට වැඩිගෙන යනවද? ඔව් ABCD කියලා ඒක පරිගණකයේ තුල සිද්ධ වෙන්නේ හොඳේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මම ABC කියලා ගැහුවොත් පරිගණකයේ තුල ඔක තැන්පත් වෙන්නේ මේ විදිහට එකයි. පරිගණකයේ තුල තැන්පත් වෙන්නේ මේ විදිහට පුතේ. එතකොට B අකුර යන්නේ මේ ආකාරයෙන්.
එතකොට C අකුර එන්නේ මේ ආකාරයෙන්. ඔන්න ওই විදිහට තමයි ඔක පරිගණකයේ තැම්පත් වෙලා තියෙන්නේ. Okay sir. A B C D කියලා අපි ගමු. එහෙනම් ඔන්න ඔක ඔය ආකාරයෙන් යන්නේ පුතේ. එහෙනම් අපි අදට සමුගනිමු. ඔබ සමට සුබ දවසක්. අයබෝවන්. Ayuban. Thank you sir. අයිබෝවන් සර්. One sir, thank you sir. Have a nice day, sir. Have a Bye nice sir. බයි සර්. Have a nice day. You too. Have a nice day.